අපි අද පන්ති පටන් ගමු ඔයගොල්ලන්ට කොටම සුබෝදෑසනක්. අපි දැනට සාකච්ඡා කරමින් සිටින්නේ බැංකුවක මූල්‍ය ප්‍රකාශ සකස් කිරීම පිළිබඳව. මම හිතනවා අපි දැන් සති දෙකක් පුරාවටම කතා කරා. නමුත් තවදුරටත් තියෙනවා අපිට බැංකුවක මූල්‍ය ප්‍රකාශ සකස් කිරීමේ අමාරු දේවල් ටිකක් තියෙනවා කතා කරන්න. ඒ දේවල් තාම මේ බොහොම හොඳට ඔයගොල්ලෝ ඔළුවට දාගන්න ඕනේ ඒ කියන කරුණු කාරණා. හේතුව මේ බැංකුවක මූල්‍ය ප්‍රකාශන පිළිබඳව අනිවාර්ය ප්‍රශ්නයක් විභාගයට එන නිසා. ඒත් අපි මතක් කරගත්තොත් එහෙම ගිය සැරවල අපි කතා කරපු දේවල් මම කෙටියෙන් මතක් කරන්නම්. සාමාන්‍යයෙන් බැංකුවක මේ මූල්‍ය ප්‍රකාශ සකස් කිරීමට අදාළව සාමාන්‍යයෙන් බැංකුවක් සමාගමක් නිසා සාමාන්‍යයෙන් සමාගමකට බලපැවැත්වෙන ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක එකම තමයි බලපැවැත්වෙන්නේ. හැබැයි ඒකේ දීලා තියෙන ෆෝමැට්ස් බැංකුවකට අදාළ වෙන්නේ නැහැ. හේතුව බැංකුවක කටයුතු සිද්ධ වෙන්නේ වෙනම ආකාරයකට. ඔයගොල්ලන්ට මතක නම් බොහොම සරල වශයෙන් කිව්වොත් එහෙනම් බැංකුවක මූලදත්ත ප්‍රකාශය ගත්තාම ඒකේ අපි වත්කම් වර්ගීකරණය කරන්නේ නැහැ ජංගම නොවන වත්කම් ජංගම වත්කම් කියලා. ඒකේ වත්කම් වර්ගීකරණය කරන්නේ ද්‍රව්‍යශීලතාවයෙන් වැඩිම වත්කමේ සිට ද්‍රව්‍යශීලතාවයෙන් අඩුම වත්කමට තමයි වත්කම් ටික පෙළගස්වන්නේ. ඒතකොට ද්‍රව්‍යශීලතාවයේ වැඩිම වත්කම් වන මුදල් සහ මුදල් වලට සමාන දැන් මුලින්මත් ද්‍රව්‍යශීලතාවයෙන් අඩුම වත්කම් වන දේපල පිරියත උපකරණ වගේ දේවල් අවසානයේටත් අපි පෙළගස්සනවා. ඒ වගේම වගකීම් සහ ස්කන්ධය එහෙම නැත්නම් හිමිකම් පැත්තට ගියොත් එම ඒකෙදි ඔයගොල්ලෝ දන්නවා අපි සාමාන්‍ය ව්‍යාපාර ආයතනයක මුලින්ම අපි හිමිකම් පෙන්නනවා ඊළඟට වගකීම් පෙන්නනවා වගකීම් වල ජංගම නොවන වගකීම් ජංගම වගකීම් කියලා පෙන්නනවා. නමුත් අපි බැංකුවකට අදාළව අපි සකස් කරන ශේෂපත්‍රයක අපි එහෙම පෙන්වුම් කරන්නේ නැහැ. අපි එතෙන්දී ශ්‍රී ලංකා මහා බැංකුව කියලා තියෙන්නේ හිමිකම් සහ වගකීම් පෙළගස්වන්න ඕනේ බැංකුවක් කවදා හරි දවසක විසිරුව හැරීමකට ලක් වුණොත් එහිදී මුලින්ම හිමිකම ලැබෙන්නේ කුමන පාර්ශවයන්ටද ඔවුන්ට ගෙවිය යුතු වගකීම් මුලින්ම පෙළගස්වන්න කියලා. ඒතර ඒ අනුව බැංකුවක මූල්‍ය ප්‍රකාශයේ මුලින්ම පෙන්වන්නේ වගකීම් හිමිකම් නෙමෙයි. ඒතර හිමිකම් වගකීම් වලත් අපි ගත්තොත් වගකීම් වර්ග දෙකකට බෙදලා නැහැ ජංගම නොවන වගකීම් ජංගම වගකීම් කියලා. ඒකේ මුලින්ම පෙන්වන්නේ බැංකුවක් විසිරුව හැරීමේදී මුලින්ම කාටද අදාළ මුදල් ලැබෙන්නේ නැත්නම් වගකීම් පියවෙන්නේ ඒගොල්ලෝ තමයි බැංකුවක ඉන්න තැන්පත්කරුවෝ. බැංකුවක තියෙන ප්‍රධානම වගකීම ඒගොල්ලෝම වගකීම් තමයි මුලින්ම පෙන්වන්නේ. ඒතර වගකීම් වලත් අවසානයේ ඒ ආකාරයෙන් අවසානයේ හිමිකම් ලබන පාර්ශවයෙන් පෙන්눔 කරනවා. ඔයගොල්ලෝ දන්නවා අවසානයේම විසිරුව හැරීමේදී අවසානයේම හිමිකම් ලබන්නේ සාමාන්‍ය කොටස් හිමියන්ගේ ප්‍රාග්ධනය. ඒතර හිමිකම් අපිට පෙන්වන්න වෙන්නේ අවසානයේ තමයි බැංකුවක වගකීම් සහ හිමිකම් පැත්තේ. රයිට්? සාමාන්‍ය ව්‍යාපාරයක මුලින්ම අපි හිමිකම් පෙන්නලා ඊට පස්සේ වගකීම් තමයි ඊළඟට පෙන්වන්නේ. නමුත් බැංකුවක මූල්‍ය ප්‍රකාශ අපි හදනකොට මුලින්ම වගකීම් පෙන්නලා ඒවයේ මුලින්ම හිමිකම් ලබන කට්ටිය පෙන්නලා අවසානයේ තමයි ස්කන්ධය එහෙම නැත්නම් හිමිකම් ශේෂයන් පෙන්වුම් කරන්නේ. මොකද ඒගොල්ලන්ට තමයි අවසානයේ අයිතිය ලැබෙන්නේ මේ මුදල් ලබා ගැනීම. ඒකට ඔයගේ වෙනස්කම් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒක නිසා බැංකුවකට අදාළව බැංකුව විසින් තමන්ගේ මූල්‍ය ප්‍රකාශය ඉදිරිපත් කළ යුතු ආකාරය එහෙම නැත්නම් ආකෘතීන් පිළිබඳව ගයිඩ්ලයින් එකක් දීලා තිනවා ශ්‍රී ලංකා මහා බැංකුව. ඒගොල්ලෝ අලුතෙන්ම ලේටස්ට්ම එක තමයි මේම ගයිඩ්ලයින් එක. ඒගොල්ලෝ අවුරුදු සමහරලාට අවුරුදු දෙකකට වරක් ඒව ෆෝමැට් එක වෙනස් කරන්න පුළුවන්. ගිණුම් කරන ප්‍රමිතීන්ගේ වෙනස් වීම වලට අනුව. එතකොට මේ ලේටස්ට්ම අපිට අවේලබල් ගයිඩ්ලයින් එක තියෙන්නේ 2019 අංක 2 දරන චක්‍රලේඛනයේ එහෙම නැත්නම් ඩිරෙක්ට් සර්කියුලර් එක. ඒකට අනුව මූල්‍ය ප්‍රකාශනයේ ආකෘතීන් පහත දැක්වෙන පරිදි වෙන්න ඕනේ කියලා තිබ්බා. මම ඒවත් බොහොම කෙටියෙන් සාකච්ඡා කරන්නම්. අපි ගියේ සතියේ අපි පටන් ගත්ත ගාන මේ සතිය ඉවර කරන්න ඕනේ. ඒකේ තියෙන කරුණු කාරණා වලට යන්න ඉස්සෙල්ලා මම කැමති මේ ටික ඔක්කොම රිෆ්‍රෙෂ් කරන්න. මොකද මේක ටෙක්නිකලි ටිකක් අමාරු පාඩමක් නිසා සහ ඔයගොල්ලෝ විභාගයට අනිවාර්යෙන් මේ ගාන සකස් කරන්න ඕනින්ද නැවත නැවත මම මේක පැහැදිලි කිරීම කරන්නේ ඒකයි. ඒතර පළවෙනි ආකෘතියට ගියාම බැංකුවක ඒක තමයි ආදායම් ප්‍රකාශය.
ඔයගොල්ලන්ට හොඳට මතක නම් මම කියන දේවල් හොඳට අහගෙන ඉන්නවනම් ඔයගොල්ලන්ට කිව්වා මම බැංකුවක මූල්‍ය ප්‍රකාශ හදද්දී අපි හදන පළවෙනි මූල්‍ය ප්‍රකාශය තමයි ආදායම් ප්‍රකාශය. ඒකට සාමාන්‍ය ව්‍යාපාරයක අපි දන්නවා සාමාන්‍ය සමාගම ආදායම් ප්‍රකාශය කොටස් දෙකයි ආදායම් ප්‍රකාශය සහ වෙනත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය. ඒ විදිහටම තමයි බැංකුවකත් හදන්නේ. ඒකට බැංකුවකත් අපි ආදායම් ප්‍රකාශය වෙනමයි වෙනත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය වෙනමයි සකස් කරනවා. ඒතර ආදායම් ප්‍රකාශයට ආපුවම ඒකේ තියෙන අයිටම 21ක් තිබ්බා. එතන 20 ගාණක් තිබ්බා. ඒ 21 මම ඔයගොල්ලෝගෙන් ඉල්ලීමක් කළා කටපාඩම් කරන්න කියලා. ඒතර කටපාඩම් කරන්න කියන ඉල්ලීම කරා. ඒක මම හිතනවා දැන් ඔයගොල්ලන්ට මතක ඇති කියලා. මොකද බැංකුවක මූල්‍ය ප්‍රකාශ ගාණක් හදනවා නම් අනිවාර්යයෙන්ම ආදායම් ප්‍රකාශයේ තියෙන මෙම අයිටම ටික අපි මතකයේ තියාගන්න ඕනේ. ආදායම් ප්‍රකාශයේ තියෙන මෙම අයිටම ටික අපි මතකයේ තියාගත යුතුමයි. එහෙම නැති වුණොත් එහෙම අපිට ගාණ හදීමේ අපහසුතාවයක් තියෙනවා. ඒකට ඔයගොල්ලන්ට මතක නම් මම කිව්ව පළවෙනි පියවර හැටියට මම කිව්වේ ආදායම් ප්‍රකාශය අනිවාර්යයෙන්ම කටපාඩමින් රූල් කරගන්න ඕනේ. රූල් කරගන්න එක තමයි මුලින්ම කරන්න ඕනේ. ඒ රූල් කරගැනීමේ පළවෙනි පියවර තමයි ආදායම් ප්‍රකාශය කටපාඩමින් රූල් කරගැනීම. ඒතර ආයෙත් මතක් කරොත් ඔයගොල්ලන්ට මතක නම් ඒතර පළවෙනි අයිතම තුල හරිම ලේසි මතක තියාගන්න පොලී ආදායම, පොලී වියදම සහ ශුද්ධ පොලී ආදායම. දෙවෙනි අයිතම තුල ඔයගොල්ලන්ට මතක තියාගන්න ලේසි ගාස්තු හා කොමිස් ආදායම, ගාස්තු හා කොමිස් වියදම, ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම. ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම. ඒතර අයිතම 6ම මතක තියාගන්න ලේසි. right විභාගෙට මේ මම පෙන්නලා තියෙන ෆෝමැට් එක වගේ කොලම්ස් දෙකක් ඕනේ නෑ අවුරුදු දෙකක කම්පැරිසන් ඕනේ නෑ එක අවුරුද්දයි අවශ්‍ය වෙන්නේ. ඒතර පල්ලෙහාට එක පිටුවක් රූල් කරගන්න ඕනේ. ඒතර ඒකේ ආදායම් ප්‍රකාශය රූල් කරගන්න ඕනේ. රූල් කළා ඒ අයිටම් 21 කටපාඩමින් ලියා ගන්න ඕනේ. ඒතර පළවෙනි 6 ඔයගොල්ලෝට කිසිම ගැටලුවක් නෑ කියලා මම හිතනවා. ඊටු ටිකත් එහෙම ගැටලුවක් නෑ කියලා හිතන මම මේ නැවත මතක් කිරීමක් කරේ අපි ගිය සතියේත් මේක දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමු හින්දා. ඒතර උඩ අපිට බැලන්සිං අයිටම් දෙකක් එනවා ශුද්ධ පොලී ආදායමයි ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම කියලා දෙකක්. ඊට පස්සේ තව අයිටම මෙතන තියෙනවා අයිටම තව 7ක්. right? එතන මෙන්න මේ අයිටම 7 බලන්න. ශුද්ධ වෙළඳ ආදායම නැත්නම් වෙළඳ ලාභ ඊළඟට මූල්‍යවත්කම් වලින් ප්‍රාග්ධන ලාභ දෙවෙනි එක තුන්වෙනි එක ලාභ ගිණුමහරා සාධාරණ අගයට දැක්වෙන මූල්‍යවත්කම් ඊළඟට ශුද්ධ අනිකුත් මෙහෙයුම් ආදායම් ඊළඟට මුළු මෙහෙයුම් ආදායම ඊළඟට හානි කරන ලාභ ඕ අපායන ලාභ අඩු කිරීම ඊළඟට එනවා ශුද්ධ මෙහෙයුම් ආදායම right මුළු මෙහෙයුම් ආදායම කියලා කියන්නේ උඩ ආපු අපිට ශුද්ධ පොලී ආදායමයි ශුද්ධ මොනවාද ගාස්තු හා කොමිස් ආදායමයි ඊළඟට මෙන්න මේ ඉතුරු අයිටම තුනේ එකතුවයි තමයි මුළු මෙහෙයුම් ආදායම කියලා කියන්නේ. ඒකෙන් අඩු කරන්න ඕනේ හානි කරන ලාභයි කිරීම. ඒක අඩු කරාම එනවා ශුද්ධ මෙහෙයුම් ආදායම. ඊළඟට ශුද්ධ මෙහෙයුම් ආදායමට පස්සේ ඊට යටින් තියෙන්නේ මෙහෙයුම් වේදම්. ඒතර මෙහෙයුම් වේදම් ಜಾති තුනක් කියනවා. සේවක වේදම්, ඡය වීම හා ක්‍රමක්ෂය වේදම්, අනෙකුත් මෙහෙයුම් වේදම්. සේවක වේදම්, ඡය වීම හා ක්‍රමක්ෂය වේදම්, අනෙකුත් මෙහෙයුම් වේදම්. මෙහෙයුම් වේදම් කොහොම බැංකුවක තියෙන ඔක්කොම වේදම් මේ තුන යටතේ අපි ගොනු කරන්න ඕනේ. ඒතර මෙතන ආයතන පරිපාලන වේදම්, විකිණීමේ හැබෑරීම කියලා එහෙම වෙන් කරන්නේ නැහැ. අපිට දීලා තියෙන ෆෝමැට් එකේ තියෙන්නේ සේවකයන් සඳහා යන වේදම් වෙනමයි. මොකද සේවක වේදම් සාමාන්‍යයෙන් බැංකුවක අනිත් වේදම් එක ගත්තාම 50% විතර වගේ වෙනවා. ඔක්කොම වේදම් වලින් ඉතුරු වේදම් ටික ඡය වීම හා ක්‍රමක්ෂය වේදම් කියලා අනිත් එක අනිකුත් වේදම් කියලා තමයි අනිත් ඒවා ටික ඔක්කොම දාන්න වෙන්නේ. ඒතර මුළු එකතුවට අපි කියනවා මුළු මෙහෙයුම් වේදම් කියලා. ඊළඟට මුළු මෙහෙයුම් වේදම් අඩු කරාම අපේ ශුද්ධ මෙහෙයුම් ආදායමෙන් එන උත්තරේට අපි කියනවා ඊළඟ කොටස තමයි බදු සම්බන්ධ කොටස. මූල්‍ය සේවාවන් මත බදු වලට පෙර මෙහෙයුම් ලාභය ඒක තියෙනවා. එකකින් අඩු කරනවා මූල්‍ය සේවාවන් මත එකතු කළාගේ මත බදු. ඊළඟට ආදායම් බදු වලට පෙර ලාභය අඩු කරනවා ආදායම් බදු. එතකොට එනවා වර්ෂයේ සඳහා ලාභය. වර්ෂයේ සඳහා ලාභය.
ඒතර වර්ෂයේ සඳහා ලාභයෙන් අපේ ආදායම් ප්‍රකාශය ඉවර වෙනවා. ඒතර ඒ ලාභය කියලා කියන්නේ සාමාන්‍ය කටයුතු වලින් සාමාන්‍ය වෙළඳ ව්‍යාපාරික කටයුතු වලින් බැංකුව උපයලා තියෙන ලාභය. right? ඊළඟට මම කිව්වා සාමාන්‍යයෙන් ආදායම් ප්‍රකාශයක කොටස් දෙකක් තියෙනවා සාමාන්‍ය ආදායම් ප්‍රකාශය සහ වෙනත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය. ඒතර දෙවෙනි ස්ටේට්මන්ට් එක තමයි වෙනත් විස්තරාත්මක එහෙම නැත්නම් අනෙකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය. ඒතර ඒක පටන් ගන්න වර්ෂයේ ලාභයෙන්. ඒතර ඒකේ සාමාන්‍යයෙන් අයිටම දෙකක් යටතේ අපි වෙනත් විස්තරාත්මක ආදායම් වර්ග කරනවා. ඒතර මේකේ ලියවෙන්නේ මම ඔයගොල්ලන්ට කිව්වා ප්‍රාග්ධන ගණයේ ලාභ සහ ලාභ. එතකොට ඒකේ අයිටම් දෙක හැටියට වර්ග කරන අයිටම් දෙක හැටියට ගත්තොත් එහෙම ලාභ ගිණුමට නැවත වර්ග කරනු ලබන විස්තරාත්මක ආදායම් තියෙන්න පුළුවන්. නැවත වර්ග කරන්නේ නැති විස්තරාත්මක ආදායම් තියෙන්න පුළුවන්. ඒතර බහුතරයක්ම ආදායම් එන්නේ මෙතන අපි රෙකෝඩ් කරන ගොඩාක් මේ ස්ටේට්මන්ට් එක රෙකෝඩ් කරන මේ ආදායම් සහ ලාභ එහෙම නැත්නම් අලාභ වලින් 95%ක්ම වගේ නැවත වර්ග නොකරනු ලබන ඒවා තමයි එන්නේ. වර්ග කරනු ලබන ඒවා හරි අඩුයි. මම කියන්න වර්ග කරනු ලබන ඒවා තියෙන එකක් දෙකක් විතරයි ඔයගොල්ලෝගේ මට්ටමේ කතා කරන්න. ඒතර ඔය කැටගරිස් දෙකකින් එකකට අපි සටහන් කරනවා. ඒතර බහුතරයක් ඒවා එන්නේ මෙන්න මේ දෙවෙනි කොටස ලාභ ගිණුම නැවත වර්ග නොකරනු ලබන සුද්ධ විස්තරාත්මක ආදායම අනිකුත් විස්තරාත්මක ආදායම. ඒවට සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ මට්ටමේ දැනගන්න ඕනේ තමයි දීපල පිරිත උපකරණ ප්‍රත්‍යයගන්නේ වගේ දෙයක්. ඊළඟට තව ඉස්සරහට අපි කතා කරනවා අනිකුත් විස්තරාත්මක ආදායම ගිණුම හරහා සාධාරණ අගයට දැක්වෙන මූල්‍යවත්කම් වලින් ලාභ ඒක අපි ඉස්සරහට කතා කරන දැන එක. බහුතරයක් එන්නේ මේ නැවත වර්ග නොකරනු ලබන කැටගරි එකට. මම ඒවා කියන්නම් කොහොමද ගාන අනුව වෙනස් වෙන්නේ කියලා. එතෙන්දී මුළු විස්තරාත්මක ආදායම හදනවා. අපිට ඒක ගානක් හදද්දී අපිට තියෙන්නේ මේක රූල් කර ගැනීම පමණයි. රූල් කරලා වර්ෂයේ ලාභය කියලා දාලා කැටගරිස් දෙකක් අපි පෙන්නනවා. නැවත වර්ග කරනු ලබන ලාභ ගිණුමට නැවත වර්ග කරනු ලබන විස්තරාත්මක ආදායම්, ලාභ ගිණුමට නැවත වර්ග නොකරනු ලබන විස්තරාත්මක ආදායම් කියලා. ඊළඟට මේ තියෙන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. එහෙම නැත්නම් ශේෂ පත්‍රයේ බැංකුවක මම අර කලින් කිව්වා වගේ වත්කම් පැත්ත අපි සකස් කරනු ලබන්නේ ද්‍රවශීලතාවයේ පදනම් කරගෙන ද්‍රවශීලතාවයේ වැඩිම වත්කම් මුලින්ම ද්‍රවශීලතාවයේ අඩුම වත්කම් අවසානයේත් අපි පෙන්눔 කරනවා. එතකොට ඔයගොල්ලන්ට පේනවා මුදල් සහ මුදල් වලට සමාන දෑ කියලා කියන්නේ බැංකුවක තියෙන මුදල් ගත්තාම ಜಾති කිහිපයක් තියෙන්න පුළුවන්. ටෙලර්ස්ලා ගාව තියෙන මුදල් වෙන්න පුළුවන්. ඊළඟට ATM එකේ තියෙන මුදල් වෙන්න පුළුවන්. වෝල්ට් එකේ තියෙන මුදල් වෙන්න පුළුවන්. ඊට අමතරව බැංකුවක සෙන්ට්‍රලි මේන්ටේන් කරන මුදල් වෙන්න පුළුවන්. ඔය ඔක්කොම මුදල් සහ මුදල් වලට සමාන දෑ. ඊළඟට ශ්‍රී ලංකා මහා බැංකුව සමග ඇති ශේෂයන් කියලා කියන්නේ බැංකුවක් විසින් අපි කියනවා SRR කියලා නැත්නම් ස්ටැටියුටරි රිසර්ව් රික්වයර්මන්ට් එක යටතේ දැනට ඒක තියෙන 2%යි. අපි ගන්න සියලුම ඩිපොසිට් වලින් 2%ක් ශ්‍රී ලංකා මහා බැංකුවේ තැන්පත් කරන්න ඕනේ. ඒකට අපිට පොලියක් හම්බෙන්නේ නැහැ. ඒතකොට ඒ ප්‍රමාණය තමයි ඔය පෙන්눔 කරන්නේ. ඊළඟට බැංකු සමග ස්ථාපනය කිරීම කියලා කියන්නේ බැංකු තවත් බැංකුවක් එක්ක කරලා තියෙන මේ ඩිපොසිට් එහෙම නැත්නම් ලෙන්ඩින් බරෝවින් වගේ දේවල් තවත් බැංකුවකින් කෙටි කාලීන අවශ්‍යතාවයන් මත අපි මුදල් ඉල්ල ගන්න පුළුවන්. අපි කියන බරෝ කර ගන්න පුළුවන්. එහෙම නැත්නම් වැඩිපුර තියෙන මුදල් තව කෙනෙකුට දෙන්න පුළුවන්. ලෙන්ඩ් කරන්න පුළුවන්. ඒවා තමයි බැංකු සමග ස්ථාපනය කිරීම කියලා කියන්නේ. ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ කියලා කියන්නේ අපි කස්ටමර්ස්ලා සහ වෙනත් බැංකු සමග ඇති කරගෙන තියෙන ෆෝවර්ඩ් කොන්ට්‍රැක්ට්ස් වලින් අපිට ලැබිලා තියෙන ලාභ තියෙනවා නම් ඒව තමයි මෙතන පෙන්වන්නේ. අලාභ තියෙනවා නම් වගකීම් යටතේ පෙන්වන්න ඕනේ. ඒවා ඕෆ් බැලන්ස් ෂීට් අයිටම් මේ කියන්නේ සාමාන්‍ය බැලන්ස් ෂීට් එකට එන්නේ නැහැ ඒවා. හැබැයි ඒවායේ ලාභ සහ ලාභ ගිණුම් කරන ප්‍රමිතියන් වලට අනුව මේ වත්කම් සහ වගකීම් හැටියට පෙන්වීම සිදු කරන්න ඕනේ. ඒතර ඊළඟට තියෙන අයිතම ඔයගොල්ලන්ට ඉස්සරහට දැනගන්න පුළුවන් අපි හදන ඊළඟ ගානේදී ලාභ ගිණුම හරහා සාධාරණ අගයට දැක්වෙන මූල්‍යවත්කම් කියන එකයි ක්‍රමක්ෂය පිරිවැයට දැක්වෙන මූල්‍යවත්කම්. ඒකේ ප්‍රධානම එක තමයි ණය සහ ආර්ථිකාරම්. එතන මේ බැලන්ස් ෂීට් එකේ වත්කම් පැත්තේ 90ක් විතර වගේ රෙප්‍රසන්ට් කරන්නේ මෙන්න මේ ක්‍රමක්ෂය පිරිවැයට දැක්වෙන මූල්‍යවත්කම් ණය සහ ආර්ථිකාරම්. ක්‍රමක්ෂය පිරිවැය කියන්නේ ඒ ටෙක්නිකල් ටර්ම් එකක් විතරයි. මොකද ඔයගොල්ලෝ දන්නවා ක්‍රමක්ෂය පිරිවැය කියලා කියන්නේ අපි දීලා තියෙන ණය මුදලක අපිට ලැබෙන්න තියෙන
outstanding amount එක plus ලැබෙන්න තියෙන පොලියක් තියෙනවා නම් මේ දෙකේ එකතුවට තමයි අපි කියන්නේ ක්‍රමක්ෂය පිරිවැය කියලා. ඉංග්‍රීසියෙන් කියලා කියනවා අපි ඒකට amortized cost කියලා. right? ඒතර සමහර මූල්‍යවත්කම් ඉස්සරහට ඉගෙන ගමු මූල්‍යවත්කමක් කියන්නේ මොකක්ද කියලා අපි ඉගෙන ගන්න වෙනවා. සමහර මූල්‍යවත්කම් සාධාරණ අගයට දැක්වෙනවා. සමහර මූල්‍යවත්කම් ක්‍රමක්ෂය පිරිවැයට දැක්වෙනවා. සාමාන්‍යයෙන් සාධාරණ අගයට දැන් මේ උඩ තියෙනවා ලාභ ගිණුම හරහා සාධාරණ අගයට දැක්වෙන මූල්‍යවත්කම් කියන ඒවා ඒකට අනිවාර්යයෙන්ම මාකට් එකක් තියෙන්න ඕනේ. ඒකට වෙළඳපොළ මිල සාධාරණ එක කියන්නේ සාම සරල වශයෙන් කිව්වොත් වෙළඳපොළ මිල මාකට් ප්‍රයිස් එක. ඒ සාධාරණ අගයට දැක්වෙන්න නම් අනිවාර්යයෙන් මාකට් එකක් තියෙන්න ඕනේ. ඉතින් මාකට් එකක් නැති ඒවා තමයි ඔය ණය සාතිකාරම් වලට අපිට එහෙම මාකට් එකක් නැහැ. ඒව හැම වෙලාවෙම පෙන්වන්න ඕනේ බැලන්ස් ෂීට් එකේ. ඉස්සර නම් පෙන්වුවේ ණය මුදල වෙනමයි, අවුට්ස්ටෑන්ඩින් amount එක වෙනමයි, ලැබෙන්න තියෙන පොලිය වෙනමයි. දැන් අපිට ගිණුම් කරන ප්‍රමිතියින් කියන ওই දෙකම එකතු කරලා එක ෆිගර් එකක් හැටියට පෙන්වන්න කියලා. right. ඒ වගේ පරිපාලිත සමාගම් වල ආයෝජන දීපල පිරිත හප්පු කරනකොට පේනවා අවසානම හරිය වගේ තියෙන ආයෝජන දීපල අස්පෘශ්‍යවත්කම් විලම්භිත බදුවත්කම් මුළුවත්කම්. ඊළඟට මේ බැලන්ස් ෂීට් එකේ වත්කම් පැත්ත මේ ඔක්කොම පෙන්නලා තියෙන්නේ ද්‍රවශීලතාවය පදනම් කරගෙන ද්‍රවශීලතාවය වැඩි මේවා උඩිනුත් ද්‍රවශීලතාවය අඩු මේවා පල්ලයට පෙන්නලා තියෙනවා. ඊළඟට වගකීම් වලට ගියොත් එහෙම ඊළඟ කොටසේ තියෙන්නේ වගකීම්. වගකීම් වලට ගියොත් එහෙම වගකීම් වල අර මං කිව්වා වගේ ජංගම නොවන වගකීම් ජංගම වගකීම් කියලා නෑ. මෙතෙන්දී අපි සැලකිල්ලට අරගෙන තියෙන්නේ මේ බැංකුව විසුරුවා හැරීමක් සිද්ධ වුණොත් මුලින්ම මුදල් ලැබෙන්නේ කාටද? ඒගොල්ලෝ තමයි ඉස්සෙල්ලම ලියලා තියෙන්නේ. right? ඒකට මුලින්ම මේ දාලා තියෙන්නේ බැංකුව වලට ගෙවිය යුතු කියලා කියන්නේ ආයතනය බැංකුව විසින් තවත් බැංකුවකින් ලබාගෙන තියෙන තැන්පතු වෙන බැංකුවක් ඇවිල්ලා අපේ බැංකුවේ තැන්පත් කරලා තියෙන ඒවා තමයි බැංකුව වලට ගෙවිය යුතු කියන එකෙන් අදහස් කරන්නේ. ඊළඟට ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ කියලා කියන්නේ මම අර කලින් කිව්වා වගේ බැංකුව විසින් ඇති කරගෙන තියෙන forward contracts එහෙම නැත්නම් ඉදිරි විනිමය ගිවිසුම් නිසා ඒවා වෙළඳපොළ මිලට අපි මේ ගණනය කරන්න ඕනේ ලාභ හෝ අලාභ ඒවෙන් ඇති වෙලා තියෙන අලාභයක් ඒව තමයි ඔය වගකීමක් හැටියට පෙන්වුම් කරන්නේ. අපි ඉස්සරහට පොඩ්ඩක් කතා කරමු. ඊළඟට වගකීම් ගත්තම සමහර වගකීම් අපි පෙන්නනවා සාධාරණ අගයට එහෙම නැත්නම් වෙළඳපොළ මිලට සමහර වගකීම් බහුතරයක් වගකීම් ප්‍රධාන වගකීම් වෙච්ච තැන්පත් කරුවන්ගෙන් අපි ගන්න මුදල් තැන්පතු අපි පෙන්නන්නේ ක්‍රමක්ෂය පිරිවැයට. එතන ක්‍රමක්ෂය පිරිවැය කියලා කියන්නේ මතක තියාගන්න. දැන් අපි ලෝන් එක ණය සහතිකාරාත්මක ක්‍රමක්ෂය පිරිවැය කියලා කියන්නේ අපිට ලැබෙන්න තියෙන මුදලයි ලැබෙන්න තියෙන පොලියයි. මෙතනදී ක්‍රමක්ෂය පිරිවැය කියන්නේ තැන්පතු වලට අදාළ ක්‍රමක්ෂය පිරිවැය කියලා කියන්නේ අපි ඩිපොසිට් හෝල්ඩර්ට ගෙවන්න තියෙන මුදලයි එහෙම නැත්නම් ඩිපොසිට් එකේ වටිනාකමයි ඒකට අදාළ පොලියක් ගෙවන්න තියෙනවා නම් ඒ පොලිය දෙකේම එකතුව. ඒ හැම වෙලාවෙම ක්‍රමක්ෂය පිරිවැය කියලා කියන්නේ මුල් මුදල කියන්නේ දැනට අපි ලැබෙන්න තියෙන හෝ ගෙවන්න තියෙන මුදල ප්ලස් ගෙවන්න තියෙන හෝ ලැබෙන්න තියෙන පොලිය. right? අපි කියනවා capital plus interest කියලා. හැම වෙලාවෙම capital plus interest වලට තමයි අපි කියන්නේ amortized cost කියලා. එහෙම නැත්නම් ක්‍රමක්ෂය පිරිවැය කියලා. ඒතර සමහර වගකීම් අපි පෙන්නනවා ක්‍රමක්ෂය පිරිවැයට සමහර වගකීම් අපි පෙන්නනවා අපිට මාකට් එකක් තියෙනවා නම් වගකීමට අපි කියනවා අපි පෙන්නනවා ඒක සාධාරණ අගයට එහෙම නැත්නම් වෙළඳපොළ මිලට. අපි ඒව ඉදිරියේදී කතා කරනවා. ඊළඟට ණය හිමියන්ට ගෙවිය යුතු කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ අපි විවිධ පාර්ශවයන්ගෙන් ගත්ත ණය තියෙනවා නම් බැංකුව ඊළඟ ණය සහ සුරකම්පත් හිමියන්ට ගෙවිය යුතු කියලා එකක් තියෙනවා. ඒකෙදී අපි කතා කරන්නේ අපි මොන හරි ඉෂුව කරලා තියෙනවා නම් ඩිබෙන්චර්ස් වගේ දේවල් ඒ වගේ දේවල් වලට තමයි අපි එතන කතා කරන්නේ. ඒවත් අපි ගෙවන්න තියෙන දේවල්. ඊළඟට වර්තන බදු වගකීම් දැනට අපි ගෙවන්න තියෙන ටැක්ස් පේබල්ස් තියෙනවා නම් ඒවා. ඒ වගේම විලම්භිත බදු වගකීම් ඔය ටැක්ස් වලදීම අදාළ වෙන දෙයක් විලම්භිත එහෙම නැත්නම් අපි කියනවා ඩිෆර්ඩ් ටැක්ස් කියලා කියනවා. අනිකුත් වගකීම්. ඊළඟට මුළු වගකීම් ප්‍රමාණය නෝ. වගකීම් අපි පෙළගස්වන්නේ ওই විදිහට තමයි විසුරුවා හැරීමකදී මුලින්ම අපි ගෙවන්නේ කාටද? ඒගොල්ලෝ තමයි මුලින්ම අපි පෙන්නන්නේ. right. ඒතර වගකීම් වලට පස්සේ තමයි බැංකුවක හිමිකම් පෙන්නන්නේ. ඒතර හිමිකම් වල ඔයගොල්ලෝ දන්න හිමිකම් කොටස්. ප්‍රධාන වශයෙන්ම හිමිකම් වල අපි ලියවෙන්නේ ප්‍රකාශිත ප්‍රාග්ධනය සහ සංචිත. ඒතර ඒ අනුව ප්‍රකාශිත ප්‍රාග්ධනයයි තියෙන අපේ සංචිත ශේෂයන් අපි පෙන්වන්න ඕනේ.
සංචිත විවිධාකාර සංචිත තියෙන්න පුළුවන්. සමහරවිට ව්‍යවස්ථාපිත සංචිත අරමුදල කියලා එකක් තියෙනවා. අනිවාර්යයෙන්ම තියෙන්න ඕන එකක් බැංකින් ඇක්ට් එකේ යටතේ අපි හදන්න ඕන එකක්. ඊළඟට රිටේන් ප්‍රොෆිට් රඳවාගත් ලාභ අනෙකුත් සංචිතය යටතේ තියෙන්න පුළුවන්. ප්‍රත්‍යය ගන්න සංචිතය, පොදු සංචිතය, විවිධ නම් වලින් විවිධාකාර සංචිත තියෙන්න පුළුවන්. අර මට එකක් කියන්න අමතකුණා ඉස්සෙල්ලා මේ අපේ වෙනත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශයට ගියාම වෙනත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශයේ ලියවෙන සෑම අයිතමයක්ම එන්න මේ ස්ටේට්මන්ට් එකේ ලියවෙන සෑම අයිතමයක්ම අනිවාර්යයෙන්ම සංචිතයකට යන්න ඕනේ. එහෙම නැත්නම් හිමිකම් වෙනස් වීම ප්‍රකාශයට යන්න ඕනේ. හරි? මොකද ඒක ආදායම් ප්‍රකාශයේ සටහන් වෙන්නේ නැති නිසා. right. මූලදත්ත ප්‍රකාශය ඒ විදිහට ඉවර වෙනවා. ඊළඟට හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය. හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය ගත්තාම එතන හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයක්. ඒතර මේකෙදී අපි පෙන්වන්නේ වර්ෂයේ මුල සිට වර්ෂයේ අග දක්වා අපේ ප්‍රකාශිත ප්‍රාග්ධනය සහ සංචිත වෙනස් වෙච්ච ආකාරය. ප්‍රකාශිත ප්‍රාග්ධනය සහ සංචිත වෙනස් වෙච්ච ආකාරය තමයි මේකේ පෙන්නන්නේ. ඒකට ආරම්භක ශේෂය අපි ලියනවා. ඊළඟට වර්ෂයේ ශුද්ධ ලාභය එක අපි ලියන්න ඕනේ. ඊට අමතරව අර විස්තරාත්මක ආදායම් ප්‍රකාශයේ එන අයිතමංක විස්තරාත්මක ආදායම් ප්‍රකාශයේ ලියවෙනවා නම් යම් අයිතමයක් ඒක අනිවාර්යයෙන්ම හිමිකම් වෙනස් වීම ප්‍රකාශයේ ලියවේ යුතුමයි. මොකද එහෙම නැත්නම් ඩබල් එන්ට්‍රි එක සම්පූර්ණ වෙන්නේ නැහැ. මොකද ආදායම් ප්‍රකාශයේ අන්තිම උත්තරේ අපි ගේනවා වර්ෂයේ ලාභයේ හැටියට රඳවාගත් ලාභයට මෙතන සංචිතයකට. ඒතර අනිකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශයේවත් සංචිත වලට එන්න ඕනේ අනිවාර්යයෙන්ම. එහෙම නැත්නම් බැලන්ස් ෂීට් එකට ඒ අයිතම යන්නේ නැහැ. ඒතර හිමිකම් වෙනස් වීම ප්‍රකාශය අනිවාර්යයෙන්ම ලියවෙන්න ඕන අයිතමයක් තමයි අනිකුත් විස්තරාත්මක ආදායම්. ඒකේ ලියවිලා තියෙන හැම එකක්ම ලාභ වෙන්න පුළුවන්, අලාභ වෙන්න පුළුවන් ඕන එකක් එන්න ඕනේ මෙතනට. ඊළඟට සංචිත වලට මාරු කිරීම තියෙන්න පුළුවන්. ඒ අනුව අවසාන ශේෂය. right? ඔය ටික තමයි මේ ෆෝමැට් සම්බන්ධයෙන්. ඊළඟට අපි ගියා ගාණක් හදන්න. ඉතින් ඔයගොල්ලන්ට මතක නම් අපි ගාණ හදන්න පටන් ගත්තා. මම මේකට නැවත වෙලා වැය කරන්නේ මේක ඔයගොල්ලන්ගේ ඔළුව වලට දාන්න ඕන හින්දා එතන අනිවාර්ය ප්‍රශ්නයක් තියෙනවා ලකුණු 20ක 30ක් අතර ප්‍රමාණයක. ඒකට ඔයගොල්ලෝ මාත් එක්ක එක දිගට මේකේ හොඳට අහගෙන ඉන්නවනම් මේක තමයි ලේසිම ගාන ඔයගොල්ලන්ට විභාගය සම්බන්ධයෙන් හදලා ඒ ලකුණු 25 හරි 30 හරි ගැනීම සම්බන්ධයෙන්. right. ඒතර මම ඔයගොල්ලන්ට දීලා තියෙන අප්ලෝඩ් කරලා තියෙන ටියුට් එකේ අපි ගානට ගියොත් එහෙම දැන් ඒ ගානට යන්න ඉස්සෙල්ලා මම මෙතනත් ආයි පැහැදිලි කරලා තියෙනවා බැංකුවක මූල්‍ය ප්‍රකාශ ගානක් අපි සකස් කරද්දී අනුගමනය කරන්න ඕනේ පියවර. ඒකට ඉස්සෙල්ලාම කරන්න ඕනේ රූල් කරන එක. රූල් කරද්දී මම අර කලින් කිව්වා වගේ ආදායම් ප්‍රකාශය අපි රූල් කරන්න ඕනේ කටපාඩමින් මේ අයිතම 20 21ම අපි ලියන්න ඕනේ. ඊළඟට දෙවනුව අපි රූල් කරගන්න එකට පිටුවක් විතර වගේ තියලා ඒ අයිතම 20 21ම ලියන්න ඕනේ. එක කොලම් එකක් තිබ්බම ඇති එක අවුරුද්දක ෆිගර්ස් ලියන්න. විභාගෙට අපිට කම්පැරිසන් එකක් දෙන්නේ නැති නිසා. ඊළඟට දෙවනුව අනෙකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය ලියවෙන්න ඕනේ. ඒකේ පටන් ගන්න ඕනේ වර්ෂයේ ලාභයෙන්. ඊළඟට හෙඩින්ස් දෙකක් දාගන්න ඕනේ. ලාභ ගිණුමට නැවත වර්ග කරනු ලබන ඒවා නැවත වර්ග නොකරනු ලබන ඒවා. මම කොහේගේ වැඩිම ප්‍රමාණය 99%ක්ම වගේ තියෙන්නේ නැවත වර්ග නොකරනු ලබන ඒවා. අපි ඒක කොහොමද බලමු. නැවත වර්ග කරනු ලබන ඒවට මොනවද එන්නේ නොකරන ඒවට මොනවද එන්නේ කියලා බලමු. right? ඒතර හැම වෙලාවෙම මතක තියාගන්න නොකරනු ලබන ඒවා තමයි බහුතරයක්ම තියෙන්නේ. කරනු ලබන ඒවා මම කියන්නම් ඉදිරියේදී අපි සකස් කරනකොට ඉදිරි ගැළපිලි වලට යද්දී. ඊළඟට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය රූල් කරගන්න ඕනේ. ඒක වත්කම් පැත්ත කියලා ලියලා එක පිටුවක් ඔයගොල්ලන්ට තියන්න පුළුවන්. එක පිටුවක් තියන්න පුළුවන් වත්කම් කියලා ලියලා. ඊළඟට ඒකේ බලන්න එපා මේ හරියටම වත්කම් කීයක් තියෙනවද මෙතන ඉඩ ඇති වේද නැති වේද එහෙම කියන්න එපා. ද්‍රවශීලතාවයේ මත පදනම් කරගෙන උඩින් මේ වගේ ද්‍රවශීලතාවය වැඩි වත්කමක් ආවොත් අපිට ගැළපීමකින් උඩින්ම ලියන්න පුළුවන්. ද්‍රවශීලතාවයේ අඩු වත්කමක් ආවොත් පල්ලෙහෙන් ලියන්න පුළුවන්. ඊළඟට ඊළඟ පිටුවට ගිහිල්ලා වගකීම් කියලා ලියලා එතන පිටු භාගයක් තියන්න. ඊළඟට ස්කන්ධය එහෙම නැත්නම් හිමිකම් කියලා ලියලා තව පිටු භාගයක් තියන්න. ඒ ওই විදිහට තමයි මූලදත්ත ප්‍රකාශය රූල් කරගන්නේ. ඒවා කිසිම දෙයක් කටපාඩම් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ ආදායම් ප්‍රකාශය ඇරුණා. ඊළඟට අන්තිමට හිමිකම් වෙනස් වීම ප්‍රකාශය එහෙම නැත්නම් ස්කන්ධය වෙනස් වීම ප්‍රකාශය එතෙන්දි බලන්න ශේෂ පිරික්සුමට ගිහිල්ලා කොච්චර සංචිත ප්‍රමාණයක් තියෙනවද කියලා ඒ සංචිත ප්‍රමාණය සහ ප්‍රකාශිත ප්‍රාග්ධනයට එක කොලම් එකක් තියලා රූල් කරගත්තා නම් හරි මේ Tamanට කැමති විදිහකට
ඉඩ තියෙන පරිදි හොඳට ඉඩ තියෙන පරිදි රූල් කරගන්න ඕනේ. ඕන නම් වැඩිපුර එක කොලම් එකකුත් තියාගන්න පුළුවන්. right. එතකොට අපි මේ ගානට ගියොත් එහෙම මේ ගානේ නම් මේ නැවතයි මේ ගානේ අපි ගිය සතියේ භාගයක් දුර ඉවර කරා. නමුත් මම ආයි මුලින්දම මේක නැවත කතා කරන්නේ ඔයගොල්ලන්ට මේක ඔලුවට දාගන්න ඕනේ හින්දා. ABC බැංකුවේ 2019 දෙසැම්බර් 31 දිනින් අවසන් වර්ෂය සඳහා පහත දැක්වෙන ශේෂ පිරික්සුම පුටා ගන්නා ලදී. අපිට දීලා තියෙනවා ශේෂ පිරික්සුම අයිතම මම ඔක්කොම මෙතන දාලා නැහැ. කිහිපයක් දාලා තියෙනවා. පොලි ආදායමෙන් පටන් අරගෙන ගොඩාක් දේවල් දීලා තියෙනවා. right. අපි මුලින්ම මේ ගානට මොකද කරන්න ඕනේ? අපි රූල් කරගන්නවා ආදායම් ප්‍රකාශය. මම කිව්වා වගේ ABC බැංකුව ආදායම් ප්‍රකාශය රුපියල් මිලියන වලින් දීලා තියෙන්නේ. සටහන් වලට එක තීරුවකුයි 2019 ට එක තීරුවකුයි දැම්මම හොඳටම ඇති අපිට 18 ෆිගර්ස් දීලා නැති නිසා. ඒත් කටපාඩමින් අපි මේක රූල් කරගන්න ඕනේ. මොනවද තියෙන පළවෙනි අයිටම 6 ඔයගොල්ලන්ට මතක නම් පොලි ආදායම, අඩු කළා පොලි වියදම, ශුද්ධ පොලි ආදායම, ගාස්තු හා කොමිස් ආදායම, අඩු කළා ගාස්තු හා කොමිස් වියදම, ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම. ඒතර බැලන්සින් අයිටම් දෙකක් තියෙනවා ශුද්ධ පොලි ආදායමයි, ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායමයි. දෙවෙනි එකට ගියාම ආදායම් ප්‍රකාශයමයි අපි තාම ඉන්නේ. ඒතර ආදායම් ප්‍රකාශයේ දෙවෙනි කොටසට එන්නේ. එතන තව අයිටම තුනක් එනවා. ශුද්ධ වෙළඳ ආදායමයි, මූල්‍යවත්කම් වලින් ප්‍රාග්ධන ලාභයි, ශුද්ධ අනෙකුත් මෙහෙයුම් ආදායම. ඒතර ඔය මුළු මෙහෙයුම් ආදායම කියලා කියන්නේ මෙතන මේ සඳහන් වෙලා තියෙන අයිටම තුනයි. ශුද්ධ පොලි ආදායමයි, ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායමයි. ඒ කියන අයිටම පහේම එකතුව තමයි මුළු මෙහෙයුම් ආදායම කියන්නේ. ඒතර ඒකෙන් අඩු කරනවා හානි කරන ලාභ, එහෙම නැත්නම් අපහායන ලාභ අය කිරීම. එතකොට උත්තරයක් එනවා ශුද්ධ මෙහෙයුම් ආදායම. දැන් මෙතන අයිටම අපි කතා කරා තව 6ක් ගැන. අතන 6යි, මෙතන 6යි, 12යි. ඊළඟට අඩු කරනවා වියදම් පැත්ත. ඔයගොල්ලන්ට පේන උඩින්ම තියෙන ශුද්ධ මෙහෙයුම් ආදායම. මේකෙන් අඩු කරනවා මෙහෙයුම් වියදම්. ඒකේ මෙහෙයුම් වියදම් ಜಾති තුනක් තියෙනවා. සේවක වියදම්, ෂෙයා වීම හා ක්‍රමක්ෂය වියදම්, අනෙකුත් මෙහෙයුම් වියදම්. මේ අනුව මේ හෙඩින් එක තමයි මෙහෙයුම් වියදම්. ඒකේ යටතේ අයිටම තුනයි. ඒ තුනේ එකතුව තමයි මුළු මෙහෙයුම් වියදම කියලා අපි ලියා ගන්නවා. මෙතන අයිටම පහක් තියෙනවා. අතන 12යි, මෙතන 5යි, 17යි. 17යි. ඊළඟ අවසානයේ තියෙනවා බදු. ඒතර මුළු මෙහෙයුම් වියදම අඩු කරාම ශුද්ධ මෙහෙයුම් ආදායමින් එන උත්තරේට අපි කියනවා මූල්‍ය සේවාවන් මත බදු වලට පෙර මෙහෙයුම් ලාභය කියලා. ඒකට තියෙනවා ඊළඟට මූල්‍ය සේවාවන් මත එකතු කළ අගේ මත බදු අඩු කරනවා. දැනට බදු ಜಾති දෙකයි බැංකුවකට බලපවත්වන්නේ. කලින් අවුරුද්දේ නම් තිබ්බා තවත් දෙකක්. ඒ කියන්නේ අපි කියනවා DR debt repayment ලැබෙන අය ආපසු ගෙවීම් බද්ද කියලා එකක් තිබ්බ 107ක. ඊට අමතරව ಜಾති ගලවා ගැනීමේ බද්ද කියලා තව එකක් තිබ්බ 102ක. ඒවත් මූල්‍ය සේවාවන් මත බදු තමයි. ඒවා අයින් වුණා මේ අවුරුද්ද පටන් ගන්නවා. එකක් අයින් වුණා ගිය අවුරුද්ද දෙසැම්බර් 1 වෙනිදා. අනිත් එක මේ අවුරුද්දේ පටන් ගන්නකොටම අයින් වුණා. ඒතර දැනට තියෙන්නේ මූල්‍ය සේවාවන් මත බදු 115යි. අපි ඒක ගණනය කිරීම කරන්න ඕනේ කියන එක පිළිබඳ අවබෝධයක් උගලට ලැබෙන්න ඕනේ. ඒතර මේක මතක තියාගන්න මේ එකතු කළාගේ මත බදු කියන්නේ සාමාන්‍ය එකතු කළාගේ බදු නෙමෙයි. ඒක මම හිතන්නේ දැන් අඩු කරලා තියෙනවා 8%ට. හැබැයි බැංකුව වල මූල්‍ය සේවාවන් මත ගෙවන එකතු කළාගේ මත බදු සාමාන්‍ය 15% තමයි තියෙන්නේ. ඊළඟට ආදායම් බදු අඩු කරන්න ඕනේ. ආදායම් බදු පෙර ලාභය ආදායම් බදු අඩු කරනවා. ආදායම් බදුත් මේ අර්ථාන්වයෙන් එක වෙනස් කරා අප්‍රේල් 1 වෙනිදා සිට 28 තමයි තියෙන්නේ. ඒක 24 කරන්න ඕනේ කියලා. තාම හැබැයි ඒක අර මේ පාර්ලිමේන්තු එකෙන් සම්මත වෙලා නැති නිසා ඊට කලින් පාර්ලිමේන්තුව විසිරුවා හැරියනේ. ඊට පස්සේ දැන් අලුත් පාර්ලිමේන්තුවෙන් ඒක enacted වුණොත් එහෙම එහෙම නැත්නම් approved වුණොත් එහෙම 28 කියන එක 24ට අඩු වෙයි. right? ඒවලට දැනට මම දන්න විදිහට ඔක්කොම වගේ බැංකු 28ට කියන ප්‍රමාණය තමයි අපි වෙන් කරගෙන යන්නේ. ඒතර මේ කැල්කියුලේෂන්ස් ඔයගොල්ලන්ට ගානකදී හදන්න කියලා ඉන්නේ නැහැ. මේකට වැට් කීයද, ටැක්ස්, ඉන්කම් ටැක්ස් කීයද ඕවා හදන්නේ නැහැ. ඒවා ගානේ දෙනවා. මෙච්චරයි කියලා ගානෙම දෙනවා. right? හරි. ඒතර වර්ෂයේ සඳහා ලාභ එනවා. ඒතර ඔය අයිටම මෙතන අයිටම තව තියෙනවා 5ක්. ඒතර ඔක්කොම 17යි 5යි 22ක් තියෙනවා. ඔය 22ම රූල් කරගන්න ඕනේ එක දිගට ආදායම් ප්‍රකාශයේ මතකේ. ඊළඟට අනිකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය උගලට පේනවා වර්ෂයේ ලාභයෙන් පටන් ගන්නවා
ඊළඟට කැටගරිස් දෙකක් දානවා ලාභ ගිණුමට වර්ග කරනු ලබන ඒවා ලාභ ගිණුම නැවත වර්ග නොකරනු ලබන ඒවා මම කිව්වා බල්ක් එකක් කියන්නේ නැත්නම් 99ක් මෙන්නේ වර්ග නොකරනු ලබන කියන ගොඩේ මේ කියන කොටේ ඒතර මේකේ ලියවෙන මේ ස්ටේට්මන්ට් එකේ ලියවෙන හැම අයිතමයක්ම ලියවෙන්න ඕන හිමිකම් වෙනස් වීම ප්‍රකාශය. මම මේක නිකන් මන්ත්‍රයක් වගේ කියවන්නේ හැම වෙලාවෙම ඔයගොල්ලන්ගේ ඔළුවට එක වැටෙන්න. right? ඊළඟට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය අපි එහෙම නැත්නම් බැලන්ස් ෂීට් එක රූල් කරගත්ත වත්කම් කියලා ලිව්වා වත්කම් වලට එක පිටුවක්ම ඉඳ තියාගත්තා. ඒකේ අන්තිම උත්තරේ මුළු වත්කම්. ඊළඟට වගකීම් කියලා ලිව්වා ඒක පිටු භාගයක් තිබ්බා ඉඳ. ඊළඟට ස්කන්ධය කියලා ලිව්වා. ඊළඟට ඒකට තව පිටු භාගයක් තියෙද පිටු දෙකක් යනවා බැලන්ස් ෂීට් එකට. ඒකට හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය මේ තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා හිමිකම් වෙනස් වීම ප්‍රකාශයේ ශේෂ පිරික්සුමට ගියාම තියෙනවා ප්‍රකාශිත ප්‍රාග්ධනයයි ප්‍රත්‍යාගණන සංචිතයයි ව්‍යවස්ථාපිත සංචිත අරමුදල කියලා එක තව සංචිතයක් දීලා තියෙනවා. ඒවයි ශේෂයන් මම අරගෙන මේකට දාගෙන තියෙනවා. පොදු සංචිතය කියලා එකක් තියෙන. ඒකේ ශේෂය අරගෙන තියෙනවා. අඳවාගත් ලාභ කියලා තියෙන. ඒකේ ශේෂය තියෙනවා. ඒකට මුළු කොටස් හිමියන්ගේ අරමුදල ඒ කියන්නේ ඔය ටිකේ ඔක්කොම එකතුව 8700කට සමාන වෙනවා. මම හිතන රූල් කර ගැනීම කිසිම ඔයගොල්ලන්ට ගැටලුවක් නැතුව ඇති කියලා. එතකොට අපි යමු ගානේ ගැළපිලි අංක 1ට ගැළපිලි අංක 1ට right අපි ගැළපිලි අංක 1 බලමු. ගානේ කියනවා ස්ථාවර වත්කම් වල ෂේ වීම පහත සඳහන් පරිදි විය. තර ස්ථාවර වත්කම් දෙකක් ගානේ දීලා තිනවා. සින්නක්කර දීපල කියලා අයිතමයක් තියෙනවා. ඒකේ පිරිවැය තියෙනවා 3600ක්. ඊට අමතරව යන්ත්‍ර සූත්‍ර කියලා පිරිවැය කියලා තියෙනවා 4000ක්. ඒතර යන්ත්‍ර සූත්‍ර වල විතරක් අපිට ශේෂ පිරික්සුමේ දීලා තිනවා ආරම්භක ෂේ වීම 750යි කියලා. ඒතර ගානේ කියන්නේ යන්ත්‍ර සූත්‍ර 110ක් ෂේ කරන්න කියලා. සින්නක්කර දීපල කියන එක ෂේ කරන්නේ නැහැ. මෙතන ඉඩමක් වෙන්නේ නැති. ඉඩම අපි සාමාන්‍යයෙන් ෂේ කරන්නේ නැහැනේ. ඒතර 110ක් ෂේ කරන්න කියලා. එතකොට 4000න් 110ක් කියලා කියන්නේ කීයද? 4000න් 110 කියලා කියන්නේ 400යි. 4000න් 110 කියලා කියන්නේ 400 නම් 400ක ෂෙය ප්‍රමාණයක් අපිට රෙකෝඩ් කරන්න ඕනේ. ඒතර මම මේක රූල් කරගෙන තියෙනවා. දැන් ඔයගොල්ලන්ට මතක නම් අපේ ආදායම් ප්‍රකාශයේ අපිට එහෙම ආදායම් ප්‍රකාශය ගත්තොත් එහෙම මෙතන දාන තියෙන ෂේ වීම ක්‍රමක්ෂය විදම් කියලා එක අයිතමයයි. right? ඊට අමතරව ශේෂ පත්‍රයට ගියොත් එහෙම වත්කම් වල අපිට මේකෙ පෙන්නලා නැහැ තනි පුද්ගල ව්‍යාපාරයක හවුල් ව්‍යාපාරයක වගේ පිරිවැය කීයද ෂේ වෙන් කිරීම කීයද සුද්ධ පොත් අගය කීයද කියලා පෙන්නලා නැහැ. එහෙම ෆෝමැට් එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඒත් අපි තනි අගයක් තමයි ඔය දීපල පිරිත උපකරණ එහෙම නැත්නම් අපේ ජංගම වල වත්කම් වල සම්පූර්ණ පිරිවැයයි ෂේවෙන් කිරීමයි සුද්ධ පොත් අගයේ ඔක්කොටම දාන්න තියෙන අන්තිමම උත්තරේ විතරයි මේකේ දාන්න පුළුවන් මේ ෆෝමැට් එකේ හැටියට. ඒතර වත්කමක් යටතේ අපිට දාන්න පුළුවන් දීපර පිරිත උපකරණ කියලා තනි අගයක් විතරයි. ඒක නිසා මේකේ මේ ගැළපෙල්ලට අපි මෙතනදී අපි රූල් කරගන්න ඕනේ වෙනමම වර්කින් එකක්. අපේ අර පිරිවැයයි සමුච්චිත ෂේයයි සුද්ධ පොත් අගයයි ගැළපලා අන්තිමටම සුද්ධ පොත් අගය අපිට හොයාගන්න පුළුවන් විදියට. ඒකට අනුව මම මේ රූල් කරගෙන තියෙනවා වත්කම් ಜಾති ජංගම ලෝණ වත්කම් ಜಾති දෙකක් තියෙනවා සින්නක්කර දීපලයි යන්ත්‍ර සූත්‍රයි ඒවා එකතුව මොකද අවසාන එකතුව මොකද දීපල පිරිත උපකරණ කියලා වෙනම ගානක් දාන්න ඉඩක් නැහැ අතන යන්ත්‍ර සූත්‍ර කියලා වෙනම දාන්නත් බෑ අපිට දාන්න වෙන්නේ දීපල පිරිත උපකරණ කියලා එහෙම නැත්නම් ජංගම ලෝණ වත්කම් කියලා එක අගයක් දාන්න පුළුවන් ඒ තමයි මේ ඔක්කොම තියෙන ජංගම ලෝණ වත්කම් වල අවසාන සුද්ධ පොත් අගය විතරයි අපිට බැලන්ස් ෂීට් එකේ දාන්න දැන් තියෙන ෆෝමැට් එකේ ඉඩ තියෙන්නේ. ඒක නිසා අපි මේ වර්කින් එක වෙනමම තැනක හදනවා. මේ හදන විදිය තමයි මේ තියෙන්නේ. එතකොට අපි රූල් කරගත්තා සින්නක්කර දීපල යාන්ත්‍ර සූත්‍ර සහ එකතුව කියලා කොලම්ස් තුනකුත් අනිත් පැත්තට දාගෙන තිනවා පිරිවැය යටතේ ආරම්භක පිරිවැයයි තව මොන හරි පිරිවැය වෙනස් වෙනවා නම් ඒක දාලා තිනවා. ඊට දෙවෙනුව දාලා තිනවා ෂේවෙන් කිරීම කියලා. ඒතර ආරම්භක ෂේවෙන් කිරීම සින්නක්කර දීපර වලට නෑ යන්ත්‍ර සූත්‍ර වලට ගත්තම ආරම්භක ෂේවෙන් කිරීම ශේෂ පිරික්සුමින් අපිට ගන්න පුළුවන් 750ක් තියෙනවා 750ක් තියෙනවා. ඊට ඔන්න ඔය 750
මේ අවුරුද්දේ ෂේ වීම 400ක් කියලා තියෙනවා. ඒතර වර්ෂයේ ෂේ 400ක් කියලා ඇවිල්ලා තියෙනවා. එතකොට 750 plus 400 1150 දෙකේම එනවා 1150. ඒතර වර්ෂයේ අග ෂේ වෙන් කිරීම වෙන්නේ යන්ත්‍ර සූත්‍ර වලට අදාළව 1150යි. ඒතර දැන් මේක ගැළපීමක් නිසා ගැළපීමකින් එන අයිතම තැන් දෙකකට යන්න ඕනේ. එතකොට මේ අපි එක තැනකට දාගත්ත මේ ආපු එකේ වෙනස්කම අනිවාර්යයෙන්ම දීපල පිරියත උපකරණ අන්තිම උත්තරයට බලපානවා. මොකද 400කින් අඩු වෙනවා. right 400කින් අඩු වෙන නිසා. ඒතර මේ 400 අපි අනිත් පැත්තෙන් ඔයගොල්ලන්ට මතක නම් ෂය වෙන් කිරීම වල දිට්ඨසතහන ෂය ගිණුම හර ෂය වෙන් කිරීම බැර. ඒතර ෂය ගිණුම කියලා කියන්නේ වියදම් ගිණුමක්. ඒ කියන්නේ ආදායම් ප්‍රකාශයට. ෂය වෙන් කිරීම කියලා කියන්නේ වත්කමේ යගේ අඩුවීමක්. ඒක තමයි අපි මේ මෙතනට දාගත්තේ. වෙනද අපි තනි පුද්ගල ව්‍යාපාරයක හවුල් ව්‍යාපාරයක නම් අපි හදන ශේෂ පත්‍රයේ වෙනමම තැනක් තිබ්බ අපිට දාන්න. දැන් එහෙම තැනක් නැහැ. තනි යගයක් යන හින්දා ශේෂ පත්‍රයට මේක අපි වෙනම වර්කින් එකක් හැටියට හදනවා. අපි මෙතන මේ 400 මෙතන රෙකෝඩ් කරා. තාම මේ වර්කින් එක ඉවර නෑ. අන්තිමම උත්තරේ තමයි අපිට ඕනේ. මේ එකතුව කියන කොලම් එකේ අන්තිම උත්තරේ ඒ තමයි සුද්ධ පොත් අගේ තමයි ඕනේ. ඒක තාම මේ වර්කින් එක ඉවර නෑ. අපි අර 400 අනිත් තැනට දාන්න ඕනේ. ඒ කියන්නේ ආදායම් ප්‍රකාශයට ගෙනියන්න ඕනේ. ආදායම් ප්‍රකාශයේ මේතින් සම්පූර්ණ ආදායම් ප්‍රකාශයම එක සැරේ රූල් කරා මෙන්න එක. එතකොට මේකේ අපි දානවා ෂේ වීම කියලා බලන්න ශේෂ පිරික්සුමේ දැනට අගයක් නැත්තම් කෙලින්ම ඒ ගාන මෙතනට දාන්න පුළුවන්. හැම වෙලාවෙම මේකට අගයක් දානකොට ශේෂ පිරික්සුමේ තව මේ જાති ඒවා තියෙනවද කියලා බලන්න. ෂේ වීම කියලා කලින් ෂේ වීම කියලා එකක් කරලා නැතුව ඇති. ඒකට ශේෂ පිරික්සුමේ නැති නිසා අපිට පුළුවන් 400ම මෙතනට දාන්න. නිකන් හරි ශේෂ පිරික්සුමේ ගානක් තිබ්බනම් ඒ ගානයි මේ 400 දෙක එකතු කරලා තමයි අපිට දාන්න වෙන්නේ. right රතු පාටින් පෙන්නලා තියෙනවා ෂේ වීම හා ක්‍රමක්ෂය වීදම් කියලා 400ක් අපිට දාන්න පුළුවන් 2009 තීරුවට. ඒතර ඒක මෙහෙයුම් වීදම් යටතේ තියෙන වීදම් ಜಾති තුනෙන් එකක්. එතකොට අපි 400ට අපි ෆික්සස් නෝට් එකට අපි අඩු කරා 750ට ඒක එකතු කරලා ඒක ෂේ වෙන් කිරීම සටහන් කරා. ඊට අමතරව වියදමක් හැටියට අපි සටහන් කරා 400. ඒතර තාම මේ නෝට් එක ඉවර නෑ. මොකද තව ගැළපීමක් තියෙන නිසා ඒකට අදාළව ඒක නිසා තමයි මම මේ නෝට් එක ඉවර කරේ නැත්තේ. ඒතර පළවෙනි ගැළපීම ඒතර ඒකත් එක්ක ඉවර වෙලා යනවා. පළවෙනි ගැළපීම ඒකත් එක්ක ඉවර වෙලා යනවා. දෙවෙනි ගැළපීමේ අපිට ගියොත් එහෙනම් දෙවෙනි ගැළපීමේ අපි කතා කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ චක්‍රලේඛන වලට අනුව ඒ කියන්නේ ඒගොල්ලෝගේ රික්වයර්මන්ට් වලට අනුව ඉෂුව කළ ඇති සර්කියුලර් එකක්. ඒකට අනුව සින්නක්කර දීපල මිලියන 4000කට ප්‍රත්‍යාගණනය කරලා තියෙනවා. ඒතර සෙන්ට්‍රල් බැංක් එකේ රික්වයර්මන්ට් එකක් තියෙනවා බැංක් එකේ ඕන් ප්‍රොපර්ටිස් තිබ්බොත්. ඒක ඉඩම් වෙන්න පුළුවන්, ගොඩනැගිලි වෙන්න පුළුවන්. ඕන් ප්‍රොපර්ටිස් කියලා අදහස් කරන්නේ මේ දෙක විතරයි. ඒවා සෑම අවුරුදු 3කට සැරයක්ම අපි රීවැලියු කරන්න ඕනේ. අවුරුදු 3කට සැරයක්ම රීවැලියු කළ යුතුයි. හැම අවුරුදු 3කට සැරයක්ම අපි රීවැලියු කරන්න ඕනේ. ඒත් මේම රීවැලියු කරාම අවුරුදු 3කට සැරයක්ම රීවැලියු කරනකොට එතනදී සමහර වෙලාවට අලුත් අගය අපි පොත්වලට ගැනීමේදී ලාභ වෙන්න පුළුවන්, අලාභ වෙන්න පුළුවන්. ඒවට අපි කියන්නේ ප්‍රත්‍යාගණන ලාභ සහ අලාභ කියලා. අලුත් අගය ප්‍රත්‍යාගණනය කරනවා කියලා කියන්නේ නැවත අගය කරනවා අලුත් අගය. ඒක පොත්වලට ගද්දී ඔරිජිනලි තියෙනවා නම් වත්කමක් 100ක් ප්‍රත්‍යාගණනය කරාට පස්සේ ඒක 150ක් වුණොත් පොත්වලට ගන්නවා නම් වත්කමේ අගය වැඩි කරන්න අපි වත්කම හර කරනවා 50ක්. බැර කරන්න ඕනේ ලාභ ගිණුමකට. ඒක මේ සාමාන්‍ය ලාභයක් නොවන නිසා ඒක ප්‍රාග්ධන ලාභයක් නිසා ඒක අපි ප්‍රාග්ධන ලාභ ගිහිල්ලා දාන්නේ කොහෙටද? අනිකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය ඒක හරහා සංචිතයකට යනවා. ඒක අපේ සාමාන්‍ය ලාභයක් වෙන්නේ නැහැ. එතකොට මේකෙදි ගානේ කියනවා 3600ට තිබ්බ සින්නක්කර දීපල 4000කට මිලියන 4000කට ප්‍රත්‍යාගණනය වෙලා. එතකොට 400ක ගේන් එකක් ඔයගොල්ලන්ට පේනවා.
ඒ දෙක අතර වෙනස 400. ඒතර වත්කමේ අගය අපි 400කින් වැඩි කරන්න ඕනේ. ඒක තමයි සින්නක්කර දීපල කියන එකේ පිරිවැයට අපි 400ක් එකතු කරලා තියෙන්නේ. සින්නක්කර දීපල පිරිවැයට 400ක් එකතු කරලා තිනවා. ඒතර 3600 ඉඳන් 400කින් වැඩි වුණාම 4000ට වැඩි වෙලා තියෙනවා. 4000ට වැඩි වෙලා තියෙනවා. ඊළඟට ඒක එකතුවටත් බලපානවා යන්ත්‍ර සූත්‍ර ප්‍රත්‍යයගන්නේ වෙලා නැහැ. ඒ අනුව අපේ සින්නක්කර දීපල වලගේ දැන් 4000 වෙනවා. යන්ත්‍ර සූත්‍ර කොහොමත් 4000යි තිබ්බේ. පිරිවැය දෙක එකතුව එතකොට 8000යි. ඊට පල්ලෙහාට ආපුවම ෂේවෙන් කිරීම ඒවයේ කිසිම වෙනසක් නැහැ. ෂේවෙන් කිරීම වෙන්නේ යන්ත්‍ර සූත්‍ර වලට විතරයි. ඒ ටික එහෙමම තියෙනවා. 750යි 400 1150 එකතුවටත් 1150ම ඇවිල්ලා තියෙනවා. ඒතර සින්නක්කර දීපල වල පිරිවැය 4000යි දැන් ෂේවෙන් කිරීම නෑ. ඒ අනුව සුද්ධ පොත්තගය 4000යි. අන්තිමම රෝ එක මම මේ විස්තර කරන්නේ. ඊළඟට යන්ත්‍ර සූත්‍ර වල පිරිවැය 4000යි ෂේවෙන් කිරීම 1150යි. ඒ අනුව සුද්ධ පොත්තගය 2850. 2850. එකතුව ගත්තොත් එහෙම වත්කම් ಜಾති දෙකේ ජංගම නොවන වත්කම් ಜಾති දෙකේ එකතුව 8000යි 4000යි 4000යි පිරිවැය. ෂේවෙන් කිරීම දෙකේ එකතුව එකක විතරයි තිබ්බේ. ඒක 1150යි. ඒතර 8000න් 1150 ගියාම 6850. ඔන්න ඔය අන්තිම උත්තරේ 6850 කියන එක ගන්න තමයි අපි මේ නෝට් එක හැදුවේ. අපි ඔක කාරණා දෙකක් හැටියට ගමු. උතර මම කහ පාටින් දාලා තියෙන අයිටම දෙක ගෙනියන්න ඕනේ අපේ ස්ටේට්මන්ට්ස් වලට. පළවෙනි අයිටමේ තමයි 400, දෙවෙනි අයිටමේ තමයි මුළු වත්කම් ඔක්කොම ජංගම නොවන වත්කම් වල අවසාන සුද්ධ පොත්තගේ 6850 කියන එක. අපි 400න් පටන් ගමු. 400 තියෙන්නේ ප්‍රාග්ධන ලාභයක්. ප්‍රාග්ධන ලාභ අපි සටහන් කරන්නේ වෙනත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශයේ. වෙනත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශයේ මං කිව්වා කැටගරිස් දෙකක් තියෙනවා. ලාභ ගිණුමට නැවත වර්ග කරන ඒවා, ලාභ ගිණුමට වර්ග නොකරන ඒවා. ඒතර සම්පූර්ණයෙන්ම 99%ක්ම දේවල් වර්ග නොකරන ගණයට තමයි වැටෙන්නේ සාමාන්‍යයෙන් බැංකුවක තියෙන ඒවා. ඒතර ඒකත් වැටෙන්නේ එහෙම. ඊට අමතරව මං කිව්වා වෙනත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශයේ සටහන් වෙන හැම අයිතමයක්ම කොහෙද තව සටහන් වෙන්න ඕනේ? හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය. right. අපි බලමු කොහොමද මේ 400 සටහන් කරන්නේ කියලා. අපි යනවා වෙනත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශයට. ඒතර ඒකේ අපි ඉඩ තියලා තියෙනවා දැන්ට රූල් කරලා වර්ෂයේ ලාභය ලාභ ගිණුමට නැවත වර්ග කරනු ලබන ඒවා වර්ග නොකරනු ලබන ඒවා කියලා හෙඩින්ස් දෙකක් තියෙනවා. එතකොට මම කිව්වා වැඩිම ප්‍රමාණයක් අයිතම ඉන්නේ දෙවෙනි කැටගරි එකේ. එතකොට සින්නක්කර දීපල ප්‍රත්‍යයගන ලාභ 400 එකේ ලියවෙන්න ඕනේ. ඒතර ඊට අමතරව තව කාරණයක් මේක අපි මේකේ ලියුවේ ප්‍රාග්ධන ලාභයක් නිසා ඊට අමතරව තව කාරණයක් කිව්වා. ඒ කාරණය තමයි මේකේ ලියවෙන සෑම අයිතමයක්ම කොහෙද තව ලියවෙන්න ඕනේ? හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය. හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය. හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය ලියවෙන්නේ. right. බලමු අපි හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය ලියවෙනවද කියලා. අනිකුත් විස්තරාත්මක ආදායම් 400 ප්‍රත්‍යාගණන සංචිතය යටතේ ලියවෙන්න ඕනේ 400. ප්‍රත්‍යාගණන සංචිතය යටතේ 400 ලියවෙන්න. ඒක ලියවිලා තියෙනවා අනිකුත් විස්තරාත්මක ආදායම් කියලා. අපි ප්‍රත්‍යාගන්න සංචිතය වැඩි වෙන්න ඕනේ 400කින් 200 සිට 400 වෙනකම් වැඩි වෙනවා. අපි අනිකුත් විස්තරාත්මක ආදායමේ ලියවෙන හැම අයිතමයක් නමින්ම ලියවෙන්නේ නැහැ. ඒකට අපි වෙනමම ලයින් අයිටම් එකක් ඩෙඩිකේට් කරලා තියෙනවා අනිකුත් විස්තරාත්මක ආදායම් කියලා. මේ එක විස්තරාත්මක ආදායමක් ඒක ලියුණා ප්‍රත්‍යාගන්න සංචිතය යටතේ. ඊට අමතරව මම ඔයගොල්ලන්ට කිව්වා මෙන්න මේ 6850 අන්තිම උත්තරේ. ඒ කියන්නේ මොකද්ද? අපේ ජංගම වත්කම් හැම එකේම අවසාන සුද්ධ පොත් අගය. ඒ 6850 ලියවෙන්න ඕනේ අපේ හදන මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. අවසාන උත්තරේ අපිට බලාපොරොත්තු වෙන අවසාන උත්තරේ තමයි ඒක. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය ඒක ලියවෙන්න ඕනේ. බලන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ වත්කම් කියලා තියෙන වත්කම් වලින් ද්‍රවශීලතාවයෙන් මේක අඩුම වත්කමක්. මේවා ඉක්මනට මුදල් බවට පත් කරගන්න බෑ. සාමාන්‍ය වෙළඳපොළ තත්ත්වයන් යටතේ ඉක්මනට මුදල් බවට පත් කරගන්න බෑ. මේකට කාලයක් යනවා. ඒක නිසා ද්‍රවශීලතාවයේ අඩුම වත්කමක් හැටියට වත්කම් පැත්තේ යටීම තමයි මම ලියලා තියෙන්නේ. අපිට ඕන තරම් ඉඩ තියෙනවා. මොකද අපි වත්කම් වලට එක පිටුවක්ම ඉඩ තියාගත්ත නිසා. ඒ ඉඩ තියාගත් පිටුවේ අන්තිම හරියින් තමයි ලියවෙන්න ඕනේ
දේපල පිරිත උපකරණ කියලා. එහෙම නැත්නම් ජංගමවල වත්කම් කියලා ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. දේපල පිරිත උපකරණ කියලා ලිව්වත් වඩා හොඳයි. 6850යි සුද්ධ පොත් අගය. මේ නෝට් එකම අපි මේ ලියවිලා නැහැ. අපේ ශේෂ පත්‍රයේ අපිට ලියන්න ඉඩ නැහැ මේ නෝට් එකම. ඒ වෙනුවට මුළු වත්කම් ජංගමවල වත්කම් ඔක්කොගෙම පිරිවැය සහ සමුච්චිත ෂය දෙකේ අන්තිම උත්තරේ සුද්ධ පොත් අගය තමයි මේ දීලා තියෙන්නේ. සුද්ධ පොත් අගය තමයි දීලා තියෙන්නේ. අපි ගැළපෙළි අංක 1යි ගැළපෙළි අංක 2යි අපි සාකච්ඡා කරලා ඉවර කරා. මේ ගිය සතියේ කරපු එක නැවත ඔයගොල්ලන්ට නැවත සාකච්ඡා කරන්නේ ඔයගොල්ලෝගේ ඔළුවට ඔක යන්න ඕනේ හින්දා. දැන් අපි යනවා ගැළපෙළි අංක 3ට. ඒතර ගැළපෙළි අංක 3 කතා කරන්නේ මම හිතන්නේ ගැළපෙළි අංක 3 කතා කරන්නේ අපහායන ලාභ එහෙම නැත්නම් හානි කරන ලාභ වෙන් කිරීම සම්බන්ධයෙන්. අපහායන ලාභ හානි කරන ලාභ වෙන් කිරීම සම්බන්ධයෙන් තමයි ගැළපෙළි අංක 3 කතා කරන්නේ. right. ඒතර මේ concept අලුත් නිසා ඔයගොල්ලෝ කී සැරයක් නැවත මේක බැලුවට ප්‍රශ්නයක් නැහැ. අපි ගියොත් එම point එකට හානි කරන ලාභ එහෙම නැත්නම් අපහායන ලාභ ණය සහ අත්තිකාරම්භ සඳහා අලාභ ප්‍රතිපාදන අපි දෙකේම කියන්නේ අලාභ ප්‍රතිපාදන වෙන් කිරීම කරන හරියට ණය ගැතියන්ට අඩමාන ණය වෙන් කරනවා වගේ ණය ගැතියන්ට අඩමාන ණය වෙන් කරනවා වගේ බැංකුවක තියෙන ප්‍රධාන වත්කම තමයි ණය සහ අත්තිකාරම් ඒවායින් අපිට කොටසක් හම්බෙන්නේ නැත්නම් ඒවට අනිවාර්යයෙන්ම වෙන් කිරීමක් කරන්න ඕනේ ලාභයට එරෙහිව කපා හරින්න ඕනේ. ඒතර ඒක කරන්නේ කොහොමද කියන එක තමයි මේ ගැළපිල්ලෙන් අපෙන් අහලා තියෙන්නේ. ඒක කරන්න තමයි අපෙන් අහලා තියෙන්නේ. ඒත් බලමු මේ ණය සහ අත්තිකාරම් වලට බැංකු තමන්ගේ වෙන් කිරීම සිදු කරපු ආකාරය. ඒත් මේකට ලොකු හිස්ටරි එකක් තියෙනවා. බැංකුවක් තමන්ගේ ණය සහ අත්තිකාරම් වෙනුවෙන් ප්‍රතිපාදන එහෙම නැත්නම් හානි කරන ලාභ එහෙම නැත්නම් අපහායන ලාභ එහෙම නැත්නම් වෙන් කිරීම කරපු ආකාරයට පොඩි හිස්ටරි එකක් තියෙනවා. right. එතකොට 2012 ජනවාරි 1 වෙනිදාට කලින් 2012 ජනවාරි 1 වෙනිදාට කලින් මෙන්න මේ ණය සහ අත්තිකාරම් වෙනුවෙන් හානි කරන ලාභ එහෙම නැත්නම් වෙන් කිරීම සිද්ධ කරේ බැංකු විසින් ශ්‍රී ලංකා මහ බැංකු කියපු විදියට. right. ප්‍රසිද්ධ කිරීම සඳහා බැංකුවක් තමන්ගේ ගිණුම් හදද්දී හොඳට මතක තියාගන්න ප්‍රසිද්ධ කිරීම සඳහා right ප්‍රසිද්ධ කිරීම සඳහා ඒ කියන්නේ මහ ජනතාවට පෙන්වන්න තමන්ගේ මූල්‍ය ප්‍රකාශ හදද්දී බැංකු තමන් දීලා තියෙන ණය සහ අත්තිකාරම් වෙනුවෙන් වෙන් කිරීම කරේ ශ්‍රී ලංකා මහ බැංකුව ලබා දීලා තිබ්බ චක්‍ර ලේඛන වලට අනුව. ඒතර මොකද්ද ශ්‍රී ලංකා මහ බැංකුව ලබා දීලා තියෙන චක්‍ර ලේඛන කියන එක අපි විග්‍රහ කරගමු. ඊට කලින් මතක තියාගන්න එතනදී ශ්‍රී ලංකා මහ බැංකුව ලබා දුන්න විධිවිධාන වලට අනුව ණය සහ අත්තිකාරම් වලට අපි ප්‍රතිපාදන වෙන් කරද්දී ප්‍රධාන වෙන් කිරීම ಜಾති දෙකක් යටතේ තමයි වෙන් කිරීම කරේ. එකක් තමයි නිශ්චිත ප්‍රතිපාදන කියන එක යටතේ අපි ඉංග්‍රීසියෙන් කියනවා ස්පෙસિෆික් ප්‍රොවිෂන් කියලා. දෙවෙනි එක තමයි පොදු ප්‍රතිපාදන යටතේ අපි ඉංග්‍රීසියෙන් කියනවා ජෙනරල් ප්‍රොවිෂන් කියලා. ඔය ප්‍රතිපාදන වර්ග දෙකේ යටතේ 2012 ජනවාරි 1 වෙනිදාට කලින් බැංකු මූල්‍ය ප්‍රකාශ හදද්දී ප්‍රසිද්ධ කරන්න මූල්‍ය ප්‍රකාශ හදද්දී ෆලෝ කළේ මෙන්න මේ ශ්‍රී ලංකා මහ බැංකුව දීලා තියෙන විධිවිධාන වලට අනුව. හැබැයි 2012 ජනවාරි 1 වෙනිදායින් පස්සේ මේකට යම් වෙනසක් වුණා. යම් කියලා කියන්නේ මැටීරියල් වෙනසක් වුණා. accounting standard වලින් කිව්වා ශ්‍රී ලංකා මහ බැංකුව බැංකුවක් තමන්ගේ මූල්‍ය ප්‍රකාශ ප්‍රසිද්ධ කරද්ද හදද්දී ශ්‍රී ලංකා මහ බැංකුව කියලා තියෙන විදියට මේ ණය සහ අත්තිකාරම් වෙනුවෙන් තමන්ගේ වෙන් කිරීම කරන්න එපා. ඒ වෙනුවට අලුතෙන් අපි හඳුන්වලා දීලා තියෙන ගිණුම් කරන ප්‍රමිතීන් වල විධිවිධාන වලට අනුව මේ ප්‍රතිපාදන කරන්න කියලා. ඒක 2012 ජනවාරි 1 වෙනිදායින් පස්සේ බැංකුවක් තමන්ගේ මූල්‍ය ප්‍රකාශ ප්‍රසිද්ධ කරන්න හදන හැම වෙලාවෙකදීම ණය සහ අත්තිකාරම් වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කළේ
මෙන්න මේ අලුත් ගිණුම් කරන ප්‍රමිතීන් වලට අනුව. right? ඒ ගිණුම් කරන ප්‍රමිතීන් වලට අනුව අර ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපාදන වෙච්ච නිශ්චිත ප්‍රතිපාදන පොදු ප්‍රතිපාදන කියන ඒවා අයින් වුණා. අයින් වෙලා අලුත් විධි දෙකකට ප්‍රතිපාදන වෙන් කිරීම කරා. ඒක තමයි පළවෙනි එක. තනි ලෙස සැලකිය යුතු ණය සඳහා හානි කරන ලාභ වෙන් කිරීම කරා එක විදියකට. අනිකුත් සමත්ත ණය සඳහා තව විදියකට හානි කරන ලාභ වෙන් කරා. අපි කියනවා ඉංග්‍රීසියෙන් කියනවා ඉන්ඩිවිජුවල් සිග්නිෆිකන්ට් ලෝන් ඉම්පයර්මන්ට් එකයි කලෙක්ටිව් ඉම්පයර්මන්ට් එකයි විදියට තමයි 2012 ජනවාරි 1 වෙනිදායින් පස්සේ ණය සහ අතිකාරම් වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කිරීම ගණනය කිරීම පදනම උනේ. right? ඔන්න ඔය බෑග්ග්‍රවුන්ඩ් එකේ යටතේ තමයි අපි මේ තුන්වෙනි ගැළපීම සාකච්ඡා කරන්න ඕනේ. ඒතර මම පොඩි තව විග්‍රහ කිරීමක් කරා ගිය සතියේත් කරා මේ සතියේත් කරනවා ඔයගොල්ලන්ට. මොකද මේ ඔළුවට යන්න ඕනේ මේ සියලුම කාරණා ඔයගොල්ලන්ගේ ඔළුවට වදින්න ඕනේ මේ බැංකුවක මූල්‍ය ප්‍රකාශන ගාණක් සකස් කරන්න ඉස්සෙල්ලා. right? ඒතර කොහොමද ඒක තමන්ගේ ඔළුවට දාගන්නේ? මේ තියෙන්නේ බොහොම කෙටියෙන් විස්තර කරොත් එහෙම ඔය ප්‍රොවිෂනින් මෙතඩ්ස් දෙකේ වෙනස. right? මොකද්ද පළවෙනි ප්‍රොවිෂනින් මෙතඩ් එක සෙන්ට්‍රල් බැංක් එක කියලා තියෙන විදිය. දෙවෙනි ප්‍රොවිෂන් මෙතඩ් එක තමයි අලුතෙන් අපේ හඳුන්වලා තියෙන SLFRS 9 කියන එක 2012 තිබ්බේ නෑ. ඒක 2018 ඉඳලා හඳුන්වලා දුන්නේ. නමුත් ඒක තමයි දැනට භාවිතා කරන ගිණුම් කරන ප්‍රමිතිය. ඒතර ඒක නිසා තමයි මම SLFRS 9 කියන එක දාගෙන තියෙන්නේ. ඒ දෙක තුනම එකයි. කලින් තිබ්බේ LKS 32 39 SLFRS 7 කියන ඒවා. නමුත් ඒ ඔක්කොම වල හරය ගත්තොත් එකයි මේ ස්ලයිඩ් එකට ඒකේ බලපෑමක් නැහැ. කරන විදිහේ යම් වෙනස්කම් තිබුණා. නමුත් හරයේ වෙනසක් නැහැ. මෙතෙන්දී අපි කම්පෙයාර් කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව කියලා තිබ්බ වෙන් කිරීම මෙතඩ් එකයි අපේ ගිණුම් කරන ප්‍රමිතීන් වල කියන වෙන් කිරීම මෙතඩ් එකයි අතර වෙනස මොකක්ද කියන එක. ඒතර ඔයගොල්ලන්ට පේනවා පළවෙනි පොයින්ට් එකෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන වෙන් කිරීම මෙතඩ් එක ඒක ඉෂුව කරලා තියෙන්නේ සෙන්ට්‍රල් බැංක් එක. මේ ගිණුම් කරන ප්‍රමිතීන් වලට අනුව වෙන් කිරීම කරන එක ඉෂුව කරලා තියෙන්නේ වරලත් ගණකාධිකරණ ආයතනය. වරලත් ගණකාධිකරණ ආයතනය තමයි මේ අලුත් විදියේ ආවේ. මේක 2012 ජනවාරි 1 වෙනිදා ඉඳලා තමයි මේ වෙනස් කිව උනේ. එතකොට සෙන්ට්‍රල් බැංක් එක කියලා තිබ්බ විදිය ඒ කියන්නේ 2012 ජනවාරි 1 වෙනිදාට කලින් අපි මේ ප්‍රතිපාදන වෙන් කිරීම සඳහා භාවිතා කරපු විදිය එක රූල් බේස් මෙතඩ් එකක්. එක යම් තිබ්බා යම් රූල් එකක්. හරීම ස්ට්‍රේට් ෆෝවර්ඩ්. මෙන්න මේ දේ වුණොත් මෙච්චර ප්‍රතිපාදන ප්‍රමාණයක් දාන්න මේකේ නම් මේක ඒක ගොඩක් වෙලාවට බේස් තුනේ number of මේ arrears month ගන්න. ඒ කියන්නේ කොච්චර මාස ගාණක් ගෙවන්න තියෙනවාද ගනුදෙනු කරුවා. අපෙන් ණය ගත්ත එක්කෙනා කොච්චර මාස ගාණක් ණය ගෙවන්න තියෙනවද. එතෙන්දී හරි ලේසි සෙන්ට්‍රල් බැංක් එක කිව්වා මාස 3කට වඩා අඩු නම් ඒ ණය අපි කිව්වා ක්‍රියාකාරී ණය. ඉංග්‍රීසියෙන් කියන performing loans කියලා. මාස 3කට වඩා වැඩි වෙච්ච වෙලාවට arrears installment ගාන ඒගොල්ලෝ non performing යනවා. ඒ කියන්නේ අක්‍රීය ණය බවට පත් වෙනවා. ඒතර non performing වල තව කැටගරිස් 4ක් ඒගොල්ලෝ කිව්වා මාස 3 ඉඳලා 6 කට්ටියට කිව්වා overdue කියලා. මාස 6 ඉඳලා 12 කට්ටියට කිව්වා මේ substandard කියලා. මාස 12යි 18යි අතර කට්ටියට doubtful කිව්වා. අවසාන කැටගරි එකට 18ට වඩා වැඩි කට්ටියට කිව්වා loss කියලා. එතකොට ඒකේ ආපු ප්‍රොවිෂනින් මෙතඩ් දෙක තමයි ස්පෙસિෆික් ප්‍රොවිෂන් එහෙම නැත්නම් පොදු මේ නිශ්චිත ප්‍රතිපාදන අවසානයේක පොදු ප්‍රතිපාදන ජෙනරල් ප්‍රොවිෂන්. හැබැයි මේ accounting standard නැත්නම් ගිණුම් කරන ප්‍රමිතීන් වලින් ඉම්ප්ලිමන්ට් කරපු ණය සාත්‍තිකාරම් වෙනුවෙන් දාන ප්‍රතිපාදන ඊට වඩා හාත්පසින්ම වෙනස්. ඒක නිකුත් කරනු ලැබුවේ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනය. අපි කියනවා CA ශ්‍රී ලංකා කියන ආයතනය. ඒක මේ අර රූල් බේස් මෙතඩ් එකක් වගේ නෙමෙයි. ඒක හරීම ප්‍රින්සිපල් බේස් මෙතඩ් එකක්. ඒක ගොඩාක් ඉස්සරහා දිහා බලලා තමයි ඒ ප්‍රොවිෂනින් කරන්නේ. ඒක දෙයක් වෙනකන් ඉන්නේ නැහැ. ඉස්සරහා දිහා බලලා තමයි ප්‍රොවිෂනින් කරන්නේ. එතකොට ඔයගොල්ලන්ට ඒකෙන්ම තේරෙනවා ඇති අපි දෙයක් වෙනකන් ඉඳලා අපි ප්‍රොවිෂනින් කරනකොට දාන ගානයි ඉස්සරහා දෙයක් වෙයි කියලා හිතලා දාන ප්‍රොවිෂනින් ගානයි අතර වෙනසක් තියෙන්න ඕනේ. ඒතර මේ දෙවෙනි මෙතඩ් එකේදී අනිවාර්යයෙන් ප්‍රොවිෂනින් ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ.
ප්‍රොවිෂනින් ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ දෙවෙනි මෙතඩ් එකේ. ඒකට හේතුව ඒගොල්ලෝ අද විතරක් නෙමෙයි ඉදිරියට වෙන්න පුළුවන් ඒව මතත් ප්‍රොවිෂනින් දාන නිසා. හැබැයි මේ සෙන්ට්‍රල් බැංක් එක මෙතඩ් එකට අනුව අපි දෙයක් වුණාම විතරයි. ඒ කියන්නේ ඇරියස් බකට් එක විතරයි මේ කන්සිඩර් කරපු එකම ප්‍රශ්නේ. කියන්නේ කොච්චර නම්බර් මේ මන්ස් අපි ඇරියස්ද ඒ ප්‍රමාණයට අනුව දැන් එතනදී ඇරියස් යනකම් අපි ඉන්න ඕනේ. හැබැයි දැන් මේ සෙලිෆාරස් විදියට එහෙම නැත්නම් ගිණුම් කරන ප්‍රමිතින් වලට අනුව අපි ප්‍රොවිෂනින් දාද්දී අපි සමහර වෙලාවට ලෝන් එකක් ගෙවන්නේ නැති වෙනකම්ම ඉන්නේ නැහැ. ඊට වේලාසිනුත් අපි ෆෝවර්ඩ් ලුකින් නිසා ඉදිරි දිහා බලලා අපි ප්‍රොවිෂනින් දාන නිසා අනිවාර්යයෙන්ම යම් වෙන් කිරීමක් සිද්ධ වෙනවා ඒ ණය සහ අතිකාරම් වෙනුවෙන් උත්. ඒකේ යටතේ ප්‍රධාන කොටස් දෙකයි ප්‍රොවිෂනින් මෙතඩ් එක. ඉන්ඩිවිජුවල් සිග්නිෆිකන්ට් ලෝන් ඉම්පයර්මන්ට් එකයි කලෙක්ටිව් ලෝන් ඉම්පයර්මන්ට් එක. අපි සිංහලෙන් කියනවා තනි ලෙස සලකා ණය සඳහා අපි වෙන් කිරීමක් කරනවා, ඊළඟට සමස්ත ණය සඳහා වෙන් කිරීමක් කරනවා. රයිට්. තර සෙන්ට්‍රල් බැංක් මෙතඩ් එකට ආයේ අපි ගියොත් එහෙම ඒක තව චුට්ටක් අපි දිගේ අරගත්තොත් එහෙම මොන විදිහටද ප්‍රොවිෂනින් දාන්නේ කියලා. ඒකේ මම හෙඩින්ස් දෙකක් දාලා තියෙනවා. නිශ්චිත ප්‍රතිපාදන, ඒ කියන්නේ ස්පෙસિෆික් ප්‍රොවිෂනින් මෙතඩ් එක, ඊළඟට දෙවෙනි එක ජෙනරල් ප්‍රොවිෂනින් මෙතඩ් එක. මේ ඔක්කොම හැබැයි බලපැවැත්ුනේ 2012 ජනවාරි 1 වෙනිදාට කලින්. හැබැයි මේවයේ යම් පදනමක් තියෙනවා අලුත් මෙතඩ් එකට යද්දී. ඒතර ඒකත් ඔළුවේ තියාගන්න ඕනේ. ඒකයි මම මේව විස්තර කරන්නේ. ඊට අමතරව මේ මෙතඩ් එක තාම බලගෑවෙන්න වෙනවා, තාම ක්‍රියාත්මකයි. ශ්‍රී ලංකා මහ බැංකුවට අපි මේ සෑම බැංකුවක්ම මේ පරණ මෙතඩ් එක යටතේ ඩීටේල්ස් විශාල ප්‍රමාණයක් දෙන්න ඕනේ. මේක අපි මූල්‍ය ප්‍රකාශ සකස් කරද්දී ප්‍රසිද්ධියට පත් කිරීමට බැංකුවක එතෙන්දී මේව ඇප්ලයි නොවුනාට ගොඩාක් බැංකු තාමත් තමන්ගේ අභ්‍යන්තර මූල්‍ය ප්‍රකාශ හදද්දී මේ ක්‍රමය අනුගමනය කරනවා. මේ ණය සාතිකාරම් වෙනුවෙන් මේ ප්‍රතිපාදන දාන්න. right. එතකොට නම් කියවනේ කැටගරිස් කිහිපයක් තියෙනවා. ප්‍රධාන කැටගරිස් ඇත්තටම පහක් තියෙනවා. එකක් තමයි මාස 3ට අඩු ඉන්ස්ටෝල්ම ගාන කැරියස් තියෙන කට්ටිය. ඊළඟට මාස 3ට වඩා වැඩි. ඒතර මාස 3ට වඩා වැඩි ඒවත් තව කැටගරිස් හතරක් තියෙනවා. 3 6 6 12 12 18ට වඩා වැඩි. ඒතර 3 6 කට්ටියට අපි ඕවර්ඩියු කියලා කියනවා. 6 12 කට්ටියට සබ්ස්ටෑන්ඩඩ් කැටගරි එක කියනවා. 12 18 කට්ටියට ඩවුට්ෆුල් කියලා කියනවා. 18ට වැඩි කට්ටියට ලොස් කියලා කියනවා. ඔය අන්තිම කැටගරි හතරට අපි කියනවා non performing loans කියලා. මාස 3ට වඩා අඩු කට්ටියට අපි කියනවා performing loans කියලා. ක්‍රියාකාරී ණය සහ අක්‍රීය ණය. ඒක ස්පෙસિෆික් ප්‍රොවිෂන් කියන ඒවා වැටෙන්නේ ඔන්න ඔය මාස 6 12ට වැඩි කට්ටියට විතරයි. ඒතර ඒක තමයි ඔයගොල්ලන්ට පේන්නේ ස්පෙસિෆික් ප්‍රොවිෂන් කියන එක පළවෙනි කැටගරිස් දෙකට වැඩිලා නැහැ. ඒවා පළවෙනි කැටගරි දෙක කියලා කියන්නේ පළවෙනි කැටගරි එක කියන්නේ ඇත්තට 3.6 ඒවා performing loans ක්‍රියාකාරී ණය. ඒක නිසා ඒවට ස්පෙસિෆික් ප්‍රොවිෂන් වැටෙන්නේ නැත. දෙවෙනි කැටගරි එක ඒක non performing අක්‍රීය ණයක්. හැබැයි ඒත් අපි ස්පෙસિෆික් ප්‍රොවිෂන් සෙන්ට්‍රල් බැංකුව කියනවා ඒකට දාන්නත් එපා කියලා. ඒතර ඒවට වැටෙන්නේ ජෙනරල් ප්‍රොවිෂන් එක. එතකොට ඒ ජෙනරල් ප්‍රොවිෂන් එක පැත්තට ගියොත් එහෙම 0.5ක් ලෝන්ස් වල අවුට්ස්ටෑන්ඩින් අරගෙන ඒවෙන් 0.5ක් අපි ජෙනරල් ප්‍රොවිෂන් හැටියට දාන්න ඕනේ. එතනදී සමහර ලෝන්ස් තියෙනවා ඒවට ප්‍රොවිෂනින් දැමීමේ අවශ්‍යතාවය නැහැ. ජෙනරල් ප්‍රොවිෂන් එකවත් 0.5ක් දාන්න ඕනේ නැහැ. ඒව තමයි නිකන් හරි අපේ ලෝන් එක කෑෂ් බෑක් ලෝන් එක ගන්න. අපි ගාව තියෙන ෆික්ස් ඩිපොසිට් එකක් අගේන්ස්ට් නම් ලෝන් එක අරන් තියෙන ඒවට ප්‍රොවිෂන් දාන්න ඕනේ නැහැ. මොකද ලෝන් එක ගිවෙන්නේ නැතුනම අපිට ෆික්ස් ඩිපොසිට් එක අප්ඩේට් කරලා ලෝන් එක රිකවර් කරගන්න පුළුවන් නිසා. ඊළඟට ණය කියන්නේ සෝරි මේ මොනවද ඒවට කියන්නේ රත්තරන් මත එහෙම නැත්නම් ගෝල්ඩ් මත අපි දීලා තියෙනවා නම් ණය ඒවටත් ප්‍රොවිෂන් දෙමීමේ අවශ්‍යතාවයක් නැහැ. ට්‍රෙෂරි බිලක් අගේන්ස්ට් නම් දීලා තියෙන්නේ ඒවට දෙමීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේ සමහර ලෝන්ස් තියෙනවා අපි ඒවයින් එක්ස්ක්ලූඩ් කරනවා. එතකොට බහුතරයකට 0.5ක් වැටෙනවා. එතකොට පළවෙනි කැටගරි එකයි ඒ කියන්නේ මාස 3ට අඩු ඒවයි මාස 3යි 6යි අතර ඒවයි වලට වැටෙන්නේ ජෙනරල් ප්‍රොවිෂන් එක. ඒ කියන්නේ පොදු ප්‍රතිපාදන 0.5. ඒතර non performing loans වල අන්තිම කැටගරිස් තුන. ඒ කියන්නේ අක්‍රීය ණය වල අන්තිම කැටගරිස් තුන තමයි substandard, doubtful සහ loss කියන කැටගරිස් තුන. ඒ තුනට අපි
සෙන්ට්‍රල් බැංක් කියලා තියෙනවා ඒ තුන අරගන්නේ කැටගරිස් වලට වැටෙන ලෝන්ස් අරගෙන වෙලා පළවෙනි කැටගරි එක ගියොත් එimhe 6 12 කැටගරි එකේ ඒකේ ලෝන් අවුට්ස්ටෑන්ඩින් වැලියු එකකින් අඩු කරන්න කියලා සිකියුරිටි එකක් තියෙනවා නම් ඒ වැලියු එක. ඒතර සිකියුරිටි වැලියු එක අඩු කරලා එන උත්තරයෙන් තමයි 120ක් ප්‍රොවයිඩ් කරන්න ඕනේ. සිකියුරිටි වැලියු එකත් අඩු කරලා එන උත්තරයෙන් තමයි 120ක් ප්‍රොවයිඩ් කරන්න ඕනේ. right? සිකියුරිටි වැලියු එකේ අඩු කරලා එන උත්තරේ. දැන් මෙතන සිකියුරිටි වැලියු එක අපි ගන්න අපිට හොඳ වැලුවේෂන් රිපෝට් එකක් තියෙනවා. ඒතර සෙන්ට්‍රල් බැංකුවේ නීතියට අනුව සෙන්ට්‍රල් බැංකුවේ මහ බැංකුවේ නීතියට අනුව මේ සිකියුරිටි වැලියු එක ගන්න අපිට කවුරු හරි වැලුව කෙනෙක්ගෙන් තක්සේරුකරුවෙක්ගෙන් රිපෝට් එකක් ඕනේ. ඒ රිපෝට් එකේ තියෙන වැලියු එක තමන්ගේ සිස්ටම් එකට දාලා තියෙන්නත් ඕනේ. රිපෝට් එක අරගෙන පැත්තකට තියලා හරියන්නේ නැහැ. ඒක අප්ඩේට් වෙලා තියෙන්නත් ඕනේ තමන්ගේ කෝ බැංකින් සිස්ටම් එකට. ඒක සාමාන්‍යයෙන් සෙන්ට්‍රල් බැංකුව ඩිෆයින් කරනවා රෙසිඩන්ට් නම් ප්‍රොපර්ටි එක අවුරුදු මේ 4ක් විතර වැලුවේෂන් රිපෝට් එක වැලියු කියලා. කියන්නේ වැලුවේෂන් රිපෝට් එක නිකුත් කරපු දවසේ ඉඳලා අවුරුදු 4ක් යනකම් අපිට මේ වැලුවේෂන් රිපෝට් එක පාවිච්චි කරන්න පුළුවන්. කමර්ෂල් ප්‍රොපර්ටි එකක් නම් කියන්නේ අපි ව්‍යාපාරික ස්ථානයකට දාලව ගන්න වැලුවේෂන් රිපෝට් එකක් අපිට භාවිතා කරන්න පුළුවන් අවුරුදු 3ක් විතරයි. right? ඒතර වැලුවේෂන් රිපෝට් එක එක්ස්පයර් වෙලා නම් ඒ කියන්නේ ওই කාලේ අවුරුදු 3 හරි 4 හරි එවිලා ඉවර නම් ඒ වැලුවේෂන් රිපෝට් එකේ තියෙන වටිනාකම අපිට මේ සිකියුරිටි වැලියු එක කියලා ගන්න බෑ. එතනදී සිකියුරිටි වැලියු එක බිඳුව වෙනවා. එතකොට අවුට්ස්ටෑන්ඩින් වැලියු එකට 120ක්ම වදිනවා. හැබැයි නිකන් හරි සිකියුරිටි එකක් තියෙනවා නම් ඒක සිකියුරිටි වලට අදාළ වැලුවේෂන් රිපෝට් එකකුත් තියෙනවා නම් අපිට සිකියුරිටි වැලියු එකක් ගන්න පුළුවන්. එතන මේ සිකියුරිටි වැලියු එක මේ වැලුවේෂන් රිපෝට් එකේ තියෙන ගානම අපිට ගන්න බෑ. ඒකට සෙන්ට්‍රල් බැංක් එක දාලා තිනවා හෙයා කට් එකක්. හෙයා කට් එක කියලා කියන්නේ යම් ඩිස්කවුන්ට් එකක් දාලා අඩු කරලා එන ප්‍රමාණය තමයි ගන්න. එතන නිකන් හරි අපි දීලා තියෙනවා නම් ක්ලීන් නම් ලෝන් එක. ඒ කියන්නේ සිකියුරිටි එකක් නැතුව නම් ලෝන් එක දීලා තින්නේ කෙලින්ම අවුට්ස්ටෑන්ඩින් වැලියු එකට 120ක් බලනවා. දෙවෙනි කැටගරි එකට ඒ සිමිලර් ග්‍රවුන්ඩ්ස් වලම ගිහිල්ලා 150ක් බලනවා. අවසාන කැටගරි එකට 100ක් බලනවා. මේ තියෙන මිනිමම් රික්වයර්මන්ට් එක බැංකුවකට අවශ්‍ය නම් මේ මිනිමම් ගානට වඩා වැඩි ගානක් දාන්නත් පුළුවන්. මිනිමම් ගානට වඩා වැඩි ගානක් දාන්නත් පුළුවන්. මේ තියෙන මිනිමම් රික්වයර්මන්ට්. මේවා මේ අවසාන කැටගරීස් තුනට ඒ කියන්නේ 6ට වඩා ඇරියස් නම්බර් ඔෆ් පීරියඩ් ගන්න 6ට වඩා වැඩි වෙන හැම ණයක් සඳහාම මේ ජෙනරල් ප්‍රොවිෂන් එකක් වැටෙන්නේ නැහැ ස්පෙસિෆික් ප්‍රොවිෂන් එක විතරයි වැටෙන්නේ මොකද ඒවට ස්පෙસિෆික් ප්‍රොවිෂන් කියලා කියන්නේ 120ක් 50ක් 100ක් වැටෙන නිසා 0.5ක ජෙනරල් ප්‍රොවිෂන් එකේ දෙවීමේ අවශ්‍යතාවයක් නැහැ. මේ ලෝන්ස් කැටගරි බැංකුවක තියෙන සම්පූර්ණ ණය කලම එහෙම නැත්නම් ලෝන් පෝර්ට්ෆෝලියෝ එක අරගෙන මෙන්න මේ විදිහට කැටගරීස් වලට කඩනවා බැංකුව. කඩලා වෙලා 6ට වඩා අඩු ඇරියස් බකට් තියෙන ඇරියස් ප්‍රමාණයක් තියෙන ඉන්ස්ටෝල්මන්ට් ප්‍රමාණයක් තියෙන ඒවට දාන්නේ 0.5ක ජෙනරල් ප්‍රොවිෂන් එකක් විතරයි. මාස 6ට වඩා වැඩිව තව කැටගරීස් තුනකට කඩනවා 6 12 12 18 18ට වඩා වැඩි. ඒවා non performing loans ඒවට ඊට අමතරව 3 6 කියන එකත් non performing loans ඒ 6 12 වැඩි කැටගරිස් වලට 120 50 සහ 100 කියන විදිහට security value එකක් තියෙනවනේ ඒකත් සැලකිල්ලට අරගෙන තමයි provision එක දාන්නේ right දැන් අපි මේ දක්වා කතා කරේ මෙන්න මේ කොටස ගැන 2012 ජනවාරි 1 වෙනිදාට කලින් තිබ්බ ණය සහ අත්තිකාරම් වෙනුවෙන් අපි කොහොමද වෙන් කිරීමක් කරේ කියන එක තමයි දැන් මේ දක්වා කතා කරේ. ඉතින් මේ වෙන් කිරීම කරන විදිය ඒකේ ප්‍රධාන වෙන් කිරීම જાති දෙකක් තිබ්බ. එකක් තමයි නිශ්චිත ප්‍රතිපාදන දෙවෙනි එක තමයි පොදු ප්‍රතිපාදන. ඒතකොට නිශ්චිත ප්‍රතිපාදන අපි වෙන් කරන්නේ මාස 6කට වඩා වැඩියෙන් තියෙන කට්ටියට 120 50 100 වශයෙන් සිකියුරිටි වැලියු එකත් සැලකිල්ලට අරගෙන valuation report එකෙන් දීලා තියෙන ඊළඟට මාස 6ට වඩා අඩු ඇරියස් තිබ්බ කට්ටියට අපි දාන්නේ 0.5ක general provision එකක් විතරයි. right. ඒකට ඒ තියෙන්නේ 2012 ජනවාරි 1 වෙනිදාට කලින් අපි කොහොමද ණය සහ අත්තිකාරම් වෙනුවෙන් වෙන් කිරීමක් කරේ. හරියට අපේ ණය වෙනුවෙන් අඩමාන ණය වෙන් කරපු විදිය වගේ. හැබැයි මෙන්න මේක වෙනස් වුණා 2012 ජනවාරි 1 වෙනිදායින් පස්සේ 2012 ජනවාරි 1 වෙනිදායින් පස්සේ right
එතකොට 2012 ජනවාරි 1 වෙනිදාට ඒ කාලේ තිබ්බ ප්‍රමිතාංකය තමයි LKS 32 සහ 39 සහ SLFRS 7 කියන ප්‍රමිතාංක තුන යටතේ තමයි හානි කරන ලාභ වෙන් කිරීම කරේ. ඒක දැන් ඒක වෙනස් වෙලා 2018 දී අලුත් ප්‍රමිතියක් ආව SLFRS 9 කියලා ශ්‍රී ලංකා මූල්‍ය වාර්තා කරන ප්‍රමිතාංක 9 කියලා. දැනට අපි භාවිතා කරන්නේ ණය සහතිකාරම් වෙනුවෙන් වෙන් කිරීම කරන්න එන්නේ ඒ ප්‍රමිතිය. ඒක තමයි දැන් මම ඔයගොල්ලන්ට උගන්වන්න බලාපොරොත්තු වෙන්නේ ණය සහතිකාරම් වෙනුවෙන් කොහොමද ප්‍රතිපාදන වෙන් කරන්නේ කියලා. මේ ප්‍රතිපාදන වෙන් කිරීම අනිවාර්යයෙන්ම මූල්‍ය ප්‍රකාශ ප්‍රසිද්ධියට පත් කිරීම සඳහා සකස් කරනවා නම් බැංකුවක් මේ අලුත් ක්‍රමයට තමයි අපි ණය සහතිකාරම් වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කරන්න ඕනේ. ඒ ක්‍රමය කලින් ක්‍රමයේ වගේ අර රූල් එකක් බේස් කරගෙන කරන ක්‍රමයක් නෙමෙයි. කලින් එකේ නම් අපිට හරීම ස්ට්‍රේට් ෆෝවර්ඩ් අපිට බලන්න පුළුවන් සෙන්ට්‍රල් බැංක් එක කියලා තිබ්බ විදිහට කොච්චරක් මේ ඇරියස් බකට් ප්‍රමාණයක් තියෙනවද ඒ අනුව කෙලින්ම වෙන් කිරීම කරන්න. මේ අලුත් ක්‍රමය එහෙම ලේසියෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒකේ යම් යම් උපකල්පන තියෙනවා යම් යම් ඇස්තමේන්තු තියෙනවා. ඒක හරීම සබ්ජෙක්ටිව්. ආයතනෙන් ආයතනයකට බැංකුවකින් බැංකුවකට වෙනස් වෙනවා. සමහර වෙලාවට එකම වටිනාකම උදාහරණයක් හැටියට අපි ගත්තොත් එහෙම හිතන්නකෝ ණය සහතිකාරම් කලඹ බැංකු දෙකේම තියෙන්නේ බිලියන 500 ගාණක්. මේ බිලියන 500 ගාණක් තිබ්බ කියලා අපි හිතමු ඒකේ ඇරියස් බකට් ගාණත් සමානයි. ඉන්ස්ටෝල්මන්ට් ගාණත් සමානයි. නමුත් එහෙම තිබ්බ කියලා මේ අලුත් ක්‍රමයේ යටතේ පරණ ක්‍රමයේ නම් මේ දෙක සමාන නම් ණය කලඹත් සමාන නම් මේ ඉන්ස්ටෝල්මන්ට් ගාණත් ඇරියස් වෙච්ච ගාණත් සමාන නම් පරණ ක්‍රමයේ යටතේ අපිට මේ සමාන උත්තර ලැබෙන්න පුළුවන්. අපිට වැලුවේෂන් රිපෝර්ට් උත් ඒවා හරියටම තියෙනවා නම් ඒ වෙන සමාන උත්තර ලැබෙන්න පුළුවන්. හැබැයි මේ අලුත් ක්‍රමයේ යටතේ එකම ණය කලඹ තියලා එකම ඇරියස් බකට් ප්‍රමාණයක් තියලා වැලුවේෂන් රිපෝර්ට් තිබ්බ කියලා මේ උත්තර සමාන වෙන්නේ නැහැ ප්‍රතිපාදන වල. ආයතනින් ආයතනෙට වෙනස් වෙනවා බැංකුවෙන් බැංකුවට වෙනස් වෙනවා. ඔයගොල්ලන්ට මම මේ වෙනස් වීම මම එකින් එක පැහැදිලි කිරීම කරන්න. ඒත් අපි ගත්තොත් එහෙම මේ හානි කරන අලාභ සම්බන්ධයෙන් දැනට තියෙන ප්‍රමිතිය තමයි ප්‍රමිතාංක 9 ශ්‍රී ලංකා මූල්‍ය වාර්තා කරන ප්‍රමිතාංක 9. අපි ඒකට කියනවා මූල්‍ය උපකරණ කියලා ප්‍රමිතියක් තමයි තියෙන්නේ. ඒකේ කියනවා හානි කරන අලාභ. දැන් මූල්‍ය උපකරණේ කොහම ණය සහතිකාරම් කියලා කියන්නේ මූල්‍ය උපකරණයක්. හරි. ඒතර මම මෙතනදිත් යම් අදහසක් දෙන්නම් මූල්‍ය උපකරණයක් කියලා කියන්නේ යම් ආයතනයකට මූල්‍ය වත්කමක් ලබා දෙන තවත් ආයතනයකට එහෙම නැත්නම් පුද්ගලයෙකුට මූල්‍ය වගකීමක් ලබා දෙන ඉන්ස්ට්‍රුමන්ට් එක නැත්නම් උපකරණයකට අපි කියනවා මූල්‍ය උපකරණයක් කියලා. ඒතකොට ණයක් කියලා කියන්නේ බැංකුවකට මූල්‍ය වත්කමක් ණය ගන්න කෙනාට මූල්‍ය වගකීමක්. ඊළඟට ඩිපොසිට් එකක් කියලා කියන්නේ මූල්‍ය උපකරණයක් බැංකුවකට ඒක මූල්‍ය වගකීමක් අපේ ඩිපොසිට් එක දාන පුද්ගලයාට ඒක මූල්‍ය වත්කමක්. මේ ප්‍රමිතිය කතා කරන්නේ මූල්‍ය උපකරණ ගැන. මූල්‍ය උපකරණ කිව්වම මූල්‍ය වත්කම් මූල්‍ය වගකීම් ඔක්කොම එකතු වෙනවා මේ ප්‍රමිතියට. ඒතර හැබැයි මේ ප්‍රමිතියෙන් දැන් මේ වෙලාවේ අපි කතා කරන්නේ මූල්‍ය උපකරණයේ යටතේ තියෙන ණය සහ අත්තිකාරම් ගැන විතරයි. ඒතර ණය සහ අත්තිකාරම් සඳහා කොහොමද අපි වෙන් කිරීම කරන්නේ? ඒතර වෙන් කිරීම ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරනවා කියලා මම කලිනුත් කිව්වා. එකක් තමයි තනි ලෙස සැලකිය යුතු ණය සඳහා හානි කරන අපහායන ලාභ වෙන් කිරීම. ඊළඟට සමස්ත හානි කරන එහෙම නැත්නම් අපහායන අලාභ වෙන් කිරීම. individual impairment, individual significant loan impairment ISL කියලා කියන්නේ එකයි. individual significant loan impairment අනිත් එක collective impairment. right අපි බලමු බොහොම හිමීට කොහොමද මේ වෙන් කිරීම කරන්නේ කියලා. right. එතන මෙතනදී මේ අලුත් ක්‍රමයේ යටතේ මම ගිය සතියේ මේක විස්තර කරා. මම නැවතත් ආයෙ විස්තර කරනවා ඔයගොල්ලන්ට මේව ඔළුවට යන්න ඕන නිසා. right. එතකොට හානි කරන අලාභ වෙන් කිරීම. ඒ කියන්නේ 2012 ජනවාරි 1 වෙනිදාන් පස්සේ හානි කරන අලාභ වෙන් කිරීම සඳහා ආපු අලුත් ක්‍රමේදී අපි කරන්න ඕනේ මොකක්ද? එතකොට මොකද්ද පළවෙනියෙන්ම කරන්න ඕනේ මේ ප්‍රමිතියට අනුව හැම බැංකුවක්ම ඩිෆයින් කරගන්න ඕනේ නිර්වචනය කරන්න ඕනේ තමන්ට තනි ලෙස සලකන්න පුළුවන් ණය සඳහා සීමාවක්. දැන් තනි ලෙස සලකන්න පුළුවන් කියලා කියන්නේ
දැන් මම ඒකට ගීසප්පිත් කිව්ව ඔයගොල්ලන්ට උදාහරණයක්. දැන් අපේ ගෙදර පාටි එකක් තියෙනවා නම් ඔයගොල්ලන් ගෙදර පාටි එකක් තියෙනවා නම් අපි ඒක තනි ලෙස සලකන්න ඕන නම් ඒ කියන්නේ බොහොම සීමිත පිරිසකට බොහොම ළඟට වෙලා කතා බහ කරලා සංග්‍රහ කරලා සත්කාර කරලා ඒ දේවල් ඔක්කොම කරන්න ඕන නම් අපි ඔය ගෙදර තියෙන පාටි එකට 100ක් 200ක් ගෙන්න ගන්නේ නැහැ. අපි ගෙන්න ගන්නේ බොහොම 5-6 දෙනෙක් වගේ ළඟම කට්ටිය විතරයි. ඒතර තමයි අපි ඒගොල්ලොන්ට වීලු කරන්න පුළුවන්, කතා බහ කරන්න පුළුවන්, කන්න දෙන්න පුළුවන්, බොන්න දෙන්න පුළුවන්, ඕන දෙයක් කරන්න පුළුවන් වෙන්නේ මේ විදිහට. හැබැයි නිකන් හරි අපි ඔකට 100ක් 200ක් ගෙන්න ගත්තොත් ඔයගොල්ලන්ට තනි ලෙස සලකන්න බෑ. ඒතර ඒ වගේ බැංකුවක් තීරණය කරන්න ඕනේ තමන්ගේ ඉන්න ණය දීපු ගනුදෙනුකරුවන් ඔක්කොම අරගෙන ඒගොල්ලොන්ගේ ණය සමාලෝචනය කරන්න තනි ලෙස ඉන්ඩිවිජුවලි ඒව බලන්න පුළුවන් මොකද්ද ගන්න ඕන ණය සීමාව. අපි එන්නේ ණය සීමාවට වඩා උඩින් දීලා තියෙන ණය ටික ගත්තොත් අපිට ඒගොල්ලොන්ව වෙනමම අපිට මේ කැල්කියුලේෂන් එකට භාවිතා කරන්න පුළුවන්. එතකොට එතෙන්දී ওই ණය සීමාව දාගද්දි දැන් මම මේකේ දාලා තියෙන ණය සීමාව මිලියන 100ට වඩා වැඩියෙන් ණය ලබා දීලා තියෙන කස්ටමර්ස්ලා කියලා. ඒතර සාමාන්‍ය පොඩි සයිස් බැංකුවක් නම් ඔය මිලියන 100 කියන එක සාධාරණ වෙන්න පුළුවන්. එතෙන්දී හැම වෙලාවෙම බැංකුවක් මතක තියාගන්න ඕනේ ඔන්න ඔය සලකන ගනුදෙනුකරු ප්‍රමාණය ඒක නිකන් 10000ක් 20000ක් වගේ එන්න බෑ. මිලියන 100ට වඩා ණය 10000ක් 20000ක් වගේ තියෙනවා නම් එවැනි අවස්ථාවක මේ අපිට කියන්න බෑ මේ තනි ලෙස සැලකන ණයක් කියලා. right? එතෙන්දී බැංකුවක් බලා ගන්න ඕනේ අඩුම ගානේ මේ ගොඩට මිනිස්සු අඩුම ගානේ 500ක් 1000ක් විතර වගේ වෙන්න ඕනේ. එහෙම නැත්නම් බැංකුවකට ඕක මේ අමාරුයි තනි ලෙස සලකන්න. right? ඒතර මොකද ඔයගොල්ලන්ට පෙනේ ඉස්සරහට අපි කරන process එකේදී මේ ගොඩට විශාල ප්‍රමාණයක් දාගන්න අපේ මේ ක්‍රියාවලිය අසාර්ථක වෙනවා. ඒකට අපිට සෑහෙන කාලයක් යයි අපිට මේ process එක ඉවර කරගන්න. ඒතර ඒ නිසා මේ ගොඩක් වෙලාවට තමන්ගේ බැංකුවේ size එක අනුව දැන් මං කියවනේ මේ අලුත් method එක බැංකුවෙන් බැංකුවට වෙනස් වෙනවා කියලා. ඒතර ලොකු බැංකුවක් ගත්තාම ඔන්න ඔය මිලියන 100 කියන එක සමහර වෙලාවට මිලියන 500 වෙන්න පුළුවන්. පොඩි බැංකුවක් ගත්තාම ඔන්න ඔය මිලියන 100 කියන එක මිලියන 50 වෙන්නත් පුළුවන්. ලොකු බැංකුවක් ගත්තම මං කිව්වේ මිලියන 500 වෙන්නවා කියලා මිලියන 500ට වඩා ණය ගත්තොත් එහෙම ඒගොල්ලෝ නිකන් හරි මිලියන 50 වගේ දාගත්තොත් එහෙම ලොකු බැංකුව කස්ටමර්ස්ලා 10000ක් විතර වගේ ওই ගොඩට වැටෙන්න පුළුවන්. මොකද ඒක තමයි පළවෙනි ක්‍රයිටීරියා එක අපි මේ සමස්ත ණය අපායනයයි තනි ලෙස සැලකිය යුතු ණය අපායනයයි අතර පළවෙනි ක්වෙස්චන් එක අහලා වෙන් කරගන්න පළවෙනි ක්‍රයිටීරියා එක තමයි ඔය threshold limit එක මිලියන 100 200 500 කියන එක. ලොකු බැංකුවක මිලියන 50 ගත්තොත් කස්ටමර්ස්ලා 10000ක් 20000ක් ආවොත් එහෙම ඒගොල්ලන්ට ඒගොල්ලෝ ඒ ගනුදෙනුකරුවෝ තනි ලෙස සලකන්න බෑ. හරි අමාරුයි. ඒක නිසා ලොකු බැංකුවක් ඒගොල්ලෝ මිලියන 500ක් විතර දාගෙන ගනුදෙනුකරුවෝ 500ක් 1000ක් විතර තෝරගන්න. පොඩි බැංකුවකට ඒක ප්‍රශ්නයක් නෑ. පොඩි බැංකුවක මිලියන 500 කියන සීමාව දාගත්තොත් එක ගනුදෙනුකරුවෙක් දෙන්නෙක් වෙන්න පුළුවන් ඉන්නේ. ඒ නිසා පොඩි බැංකුවක් සාමාන්‍යයෙන් මිලියන 50ක් විතර දාන්න පුළුවන්. එතකොට මධ්‍යම ප්‍රමාණයේ බැංකුවක් මිලියන 200ක් 100ක් දාගන්න පුළුවන්. right? ඒතර අපිට මේ process එකේ මේ අලුත් method එක බැංකුවෙන් බැංකුවකට වෙනස් කියලා කියන එක උදාහරණයක් තමයි එක point එකක් තමයි යෝග. right? ණය සීමාව තනි ලෙස ගනුදෙනුකරුවෙකු තෝරා ගන්න ණය සීමාව බැංකුවෙන් බැංකුවට වෙනස්. මම මේ උදාහරණයට අරන් තියෙන්නේ මිලියන 100ක් කියලා. ඒතර අපි මුළු loan portfolio එකම අරගෙන ඒකේ අපි බලනවා ඉන්න ගනුදෙනුකරුවන්ගෙන් මිලියන 100ට වඩා ණය දීපු ගනුදෙනුකරුවෝ කී දෙනෙක් ඉන්නවද? ඒ ප්‍රමාණය ගත්තාම ඒ ප්‍රමාණය නිකන් හරි හිතන්නකෝ ඒ ප්‍රමාණය ගනුදෙනුකරුවෝ ඔක්කොම බැංකුවේ ඉන්නවා මිලියන 1ක් මිලියන 100ට වඩා ණය දුන්න ගනුදෙනුකරුවෝ ඉන්නවා 1000ක්. එතකොට 9,99,000ක්ම ගනුදෙනුකරුවෝ වැටෙන්නේ නෝ කියන ගොඩට. ඔය chart එකට අනුව නෝ කියන ගොඩට තමයි ඒගොල්ලෝ වැටෙන්නේ. ඒතර yes කියන ගොඩට වැටෙන්නේ 1000ක් විතරයි.
එතකොට 9,99,000කම ගනුදෙනු කරුවන්ගේ ණය වැටෙන්නේ සමස්ත අපහායනය කියන කොටට. ඔය නෝ කියන කොටේ අන්තිම උත්තරේ පේනවනේ. collective impairment. එහෙම නැත්නම් සමස්ත ණය අපහායනය. ඒතර ඒ ගනුදෙනු කරුවන්ට අපි බුක් කරන්නේ ඒ විදිහට. ඊළඟට අනිත් පැත්තට ගියොත් එහෙම තනි ලෙස සැලකිය යුතු ණය ගත්තොත් එහෙම ඒගොල්ලොන්ගේ ගොඩට යන කට්ටිය ඒගොල්ලන්ට වෙනම ප්‍රොසෙස් එකක් යන්නේ yes කියන ගොඩට එනවා දැන් ගනුදෙනු කරුවෝ 1000ක් විතර වගේ ඒගොල්ලන්ට වෙනම ප්‍රොසෙස් එකක් යන්නේ. මොකක්ද යන ප්‍රොසෙස් එක? අපි බලනවා මෙන්න මේ ගනුදෙනු කරුවෝ 1000ට ඒ කියන්නේ මිලියන 100ට වඩා ණය එක්ස්පෝෂර් එකක් තියෙන ගනුදෙනු කරුවෝ 1000ට ණය දුන්නේ කවුද කියලා බැංකුවේ. එතකොට එන්න පුළුවන් සමහර වෙලාවට බ්‍රාන්ච් මැනේජර්ස්ලා තමයි ණය දීලා තියෙන්නේ. සමහර වෙලාවට රිලේෂන්ෂිප් මැනේජර්ස්ලා වෙන්න පුළුවන් ණය දීලා තියෙන්නේ. එතකොට එන්නේ ඒගොල්ලෝ හොයාගෙන අපි ඒගොල්ලොන්ට දෙනවා ප්‍රශ්නාවලිය. ඒ ප්‍රශ්නාවලියෙන් අහන්නේ Taman ණය ලබා දුන්නු මෙන්න මේ ගනුදෙනු කරු අපෙන් ණය ගත්ත මේ ගනුදෙනු කරු මේ ප්‍රශ්නාවලිය පුරවන්න ඕනේ අදාළ බ්‍රාන්ච් මැනේජර් එහෙම නැත්නම් රිලේෂන්ෂිප් මැනේජර්. එයා මේ ප්‍රශ්නාවලියේ තියෙන ප්‍රශ්න සාමාන්‍යයෙන් මේ ප්‍රශ්නාවලියේ ප්‍රශ්න 10ත් 20ත් අතර ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රශ්න 10ට 20ට උත්තර දෙන්න ඕනේ. බොහොම කල්පනාවෙන් උත්තර දීලා කියන්න ඕනේ Taman ණය ලබා දුන්න මේ ගනුදෙනු කරුගේ ණය ඉදිරියේදී නොගෙවා ඉන්න සම්භාවිතාවයක් තියෙනවද නැද්ද කියලා. ගෙවන්න නැතුව ඉන්න සම්භාවිතාවයක් තියෙනවද නැද්ද කියලා. right? ඒක බලාගන්නේ කොහොමද? නොගෙවා ඉන්න සම්භාවිතාවයක් තියෙනවද නැද්ද කියලා බලාගන්නේ කොහොමද? නොගෙවා ඉන්න සම්භාවිතාවයක් තියෙනවද නැද්ද කියලා බලාගන්නේ කොහොමද? මේ ප්‍රශ්න වලින් අහනවා මේ ණය ගත්ත එක්කෙනා ඉදිරියේදී ණය ගෙවන්න නැති වෙයිද කියලා වගේ ප්‍රශ්න තමයි අහන්නේ. එතකොට ඒකේ අපි අහන්න පුළුවන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඔබ ලබා දුන්නු මේ ණය ලබා දුන්න ගනුදෙනු කරුවන්ට දැනට ෆයිනෑන්ෂල් ඩිෆිකල්ටි එකක් තියෙනවා. ඔබට එහෙම හැඟීමක් තියෙනවා. එතකොට උත්තරේ ඔව් වෙන්න පුළුවන් නැහැ වෙන්න පුළුවන්. එතකොට උත්තරේ ඔව් නම් ඒ කියන්නේ යාට ෆයිනෑන්ෂල් ඩිෆිකල්ටි එකක් තියෙනවා. එතකොට ඔන්න ඔය ප්‍රශ්න 15 20 ඇතුළත අපි අහන ප්‍රශ්න වලට වලින් අහන්නේ ඔක්කොම නෙගටිව් ගණයේ ප්‍රශ්න. ඒ කියන්නේ මෙයාට ණය ගෙවීමේ හැකියාව පිළිබඳ ගැටලු මතුවෙන්න පුළුවන්ද කියන ප්‍රශ්න තමයි අහන්නේ ඔය ප්‍රශ්නාවලිය. දැන් මම කියවනේ බැංකුවෙන් බැංකුවකට වෙනස් වෙනවා කියලා කාරණේ මේ අලුත් ක්‍රමයේ. එතකොට පළවෙනි එක මම කිව්වේ බැංකුවෙන් බැංකුවට වෙනස් වෙනවා මෙන්න මේ මිලියන 100ද 200ද කියන එක. දෙවෙනි එක තමයි මේ ප්‍රශ්නාවලිය. මේ ප්‍රශ්නාවලියත් එක බැංකුවක ප්‍රශ්නාවලිය නෙමේ තව බැංකුවක තියෙන. හැබැයි හරය එක වෙන්න ඕනේ. එක බැංකුවක ප්‍රශ්න 20ක් තියෙන්න පුළුවන් ප්‍රශ්නාවලිය, තව බැංකුවක 15ක් තියෙන්න පුළුවන්, තව බැංකුවක 10ක් තියෙන්න පුළුවන්. හැබැයි ස්ටෑන්ඩඩ් එකකින් කියන්නේ මේ ප්‍රශ්න 10 හරි 15 හරි 20 තිබ්බට කමන්නේ. හැබැයි හරය වෙන්න ඕනේ එක. මොකද්ද හරය වෙන්න ඕනේ? Taman ණය ලබා දුන්න මේ ගනුදෙනු කරුට ණය ගෙවීමේ හැකියාව පිළිබඳ ප්‍රශ්න තිබේද නැද්ද කියන එක. ඒ ඔක්කොම නෙගටිව් ගන්න මේ ප්‍රශ්න අහන්න ඕනේ. ඒවට ඔව් කියලා ලැබෙනවා නම් උත්තර ඒගොල්ලෝ process එකේ පල්ලෙහාට එන්න ඕනේ. ඒ කියන්නේ yes කියන කට්ටිය. no නම් මේ ප්‍රශ්න objective evidence කියලා කියන්නේ මොනවා හරි ණය ගෙවීමේ හැකියාව පිළිබඳ ගැටලු තියෙනවද කියලා. ඒ කියන්නේ අපි කියනවා ඒවට විෂයානුබද්ධ සාධක. right? විෂයානුබද්ධ සාධක නැත්නම් විෂයානුබද්ධ සාක්ෂි තියෙනවද? ණය ගෙවීමේ හැකියාව පිළිබඳ ගැටලු සම්බන්ධ විෂයානුබද්ධ සාක්ෂි තියෙනවද? ඒ සාක්ෂි තියෙනවද නැද්ද කියලා අපිට හොයාගන්න පුළුවන් ඉන්නේ ප්‍රශ්නාවලිය යොමු කරලා ඒකට ලැබෙන උත්තර මත. ඒතර නිකන් හරි ණය ගෙවීමේ හැකියාව පිළිබඳ ගැටලු තියෙනවා කියලා අපිට ආවොත් ඒගොල්ලෝ මේ process එකේ පල්ලෙහාට එන්න ඕනේ. නෑ කියලා නම් උත්තරේ එන්නේ. ඒගොල්ලෝ දකුණත පැත්තට යන්න ඕන. ඔයගොල්ලන්ට පේනවා no කියන එක දකුණත පැත්තට කියලා කොහෙද වෙලා තියෙන්නේ? ආයි සමස්ත ණය අපහායනයේ යටතේ ඒගොල්ලොන්ව සලකා බලන්න ඕනේ. මම ඔයගොල්ලන්ට කිව්වනේ මුලින්ම හිටිය ගණන්දෙනු කරුවෝ මිලියනයක්. ඒකේ අර මිලියන 100ට වඩා වැඩි වුණේ 1000යි. ඉතුරු 9,99,000 වැටුනේ කලෙක්ටිව් ඉම්පයර්මන්ට් එකට. දැන් මේ දෙවෙනි ස්ටේජ් එකේදී අපි ප්‍රශ්නාවලිය යොමු කරාම මේ ප්‍රශ්නාවලිය යොමු කරන්නේ අර ගණන්දෙනු කරුවෝ 1000ට විතරයි. මිලියන 100ට වඩා වැඩි. ඒ 1000න් අපි ඒ 1000ට ණය ලබා දුන්න ශාඛා කළමනාකරුවන්ට රිලේෂන්ෂිප් මැනේජර්ස්ලාට ප්‍රශ්නාවලිය යොමු කරාට පස්සේ ඒකෙදි හැම උත්තරයකටම ආවේ නෝ කියලා නම් ඒ කියන්නේ මෙයාට ණය ගෙවීමේ හැකියාවක් තියෙනවා කියන උත්තරේ නම් ආවේ. එතෙන්දී හිතන්නකෝ ඒ 1000න් ආවා
900කටම ආවේ no 100කට විතරයි ආවේ yes කියලා. එතකොට ඔය ඉතුරු 900ත් වැටෙනවා ආයි collective impairment එකට. ඒගොල්ලොන්ගේ ණය සීමාව මිලියන 100ට වඩා වැඩි වුණාට ඒගොල්ලොන්ට පැහැදිලිවම ණය ගෙවීමේ හැකියාවක් තියෙනවා කියන කාරණය ඔළුවට ආවොත් එහෙම ආවොත් අපිට කන්ක්ලූෂන් එකට එන්න පුළුවන් නම් ඒගොල්ලෝ වැටෙනවා collective impairment කියන ගොඩට. ඊළඟට දැන් එනවා පෙරිලා තුන්වෙනි තැනට. එකක් තමයි ණය ගෙවීමේ ණය සීමාව මිලියන 100ට වැඩි. දෙවෙනි එක ණය ගෙවීමේ හැකියාව පිළිබඳ ප්‍රශ්න තියෙන කට්ටිය. ඒතර ඒ වගේ කට්ටියට ඊළඟ ස්ටෙප් එකේදී අපි කියනවා අදාළ බ්‍රාන්ච් මැනේජර්ට එහෙම නැත්නම් රිලේෂන්ෂිප් මැනේජර්ට ඔන්න ඔය කියන ගනුදෙනු කරුවෝ දැන් මෙතන ආවනේ අපිට 100ක් ඒ 100 දෙනාට අදාළව කෑෂ් ෆ්ලෝ ප්‍රෙඩික්ෂන් එකක් කරන්න කොහොමද ඒගොල්ලෝ ගත්ත ණය ගෙවන්නේ කියලා. ඒතර කෑෂ් ෆ්ලෝ ප්‍රෙඩික්ෂන් එකක් කරද්දී ඒතර ඔයගොල්ලෝ දන්නවා ණයක් ගෙවන්න යම් කාලයක් යනවා අවුරුදු 2ක් 3ක් 4ක් 5ක් වෙන්න පුළුවන්. සමහර ඒවා 10ක් වෙන්න පුළුවන්. ඒතර ඔන්න ඔය කාල සීමාවට අදාළව මුදල් ප්‍රවාහ ඇස්තමේන්තුව අපි කියන සකස් කරන්න කියලා. ඒතර මේ මුදල් ප්‍රවාහ ඇස්තමේන්තුව වලට අනුව සමහර මුදල් ප්‍රවාහ අද ලැබෙන්න පුළුවන් සමහර ඒවා අනාගතේ ලැබෙන්න පුළුවන්. ඒතර ඔක කන්සිස්ටන්සි එකක් තියාගන්න ඕන හින්දා අපි ණය ලබා දුන්නු පොලි අනුපාතයේ මත අනාගතේ ලැබෙන මුදල් ප්‍රවාහවල අද වටිනාකම ගණනය කරනවා. අනාගතේ ලැබෙන මුදල් ප්‍රවාහවල අද වටිනාකම ගණනය කරනවා. ඒත් ඒ අනුව කෑෂ් ෆ්ලෝ ස්ටේට්මන්ට් එක අපි හදන්නේ අද වටිනාකම. එහෙම නැත්නම් present value basis එකට හදනවා. ඒත් present value basis එකට හැදුවාම මෙන්න මේ ණය සම්බන්ධයෙන් අපිට එන උත්තරයක් අනාගතයේදී මේ ණය වෙනුවෙන් අපිට කීයක් මුදල් ලැබෙනවද කියලා අද වටිනාකම. හිතන්නකො ලෝන් එකක් දෙනවා දැනට අවුස්ටෑන්ඩින් amount එක මිලියන 120යි කෑෂ් ෆ්ලෝ ප්‍රෙඩික්ෂන් එකක් කරාම අපිට ලැබෙනවා උත්තරයක් ඒවා එක එක විදියට අවුරුදු ගාණක් ලැබෙන ඒවායි අද වටිනාකම ගත්තාම මිලියන 150ක් ලැබෙනවා. ඒතර එහෙමනම් උත්තරේ එන්නේ කියන්නේ මිලියන 150ක් කෑෂ් ෆ්ලෝ වල ප්‍රසන්ට් වැලියු එක අපිට ණය ගනුදෙනු කරුවකින් ගන්න තියෙන ප්‍රමාණය මිලියන 120යි. ඒ කියන්නේ කෑෂ් ෆ්ලෝ වල අගේ වැඩි. එවැනි අවස්ථාවක ප්‍රොවිෂන් එකක් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. මොකද කෑෂ් ෆ්ලෝ වටිනාකම වැඩි නිසා. ඒවැනි ගනුදෙනු කරුවොත් අර නෝ කියන ගොඩට වැටෙන්නේ. ඒ කියන්නේ බලන්නකො තුන්වෙනි උත්තරේ recovery of cash flow less than outstanding. ඒ කියන්නේ අපේ කෑෂ් ෆ්ලෝස් වල වර්තමාන වටිනාකම outstanding එකට වඩා ඒ ප්‍රශ්නේ අහලා තියෙන්නේ recovery of cash flow less than outstanding. ඒ කියන්නේ අපේ outstanding එකට වඩා cash flow වටිනාකම අඩුයි කියන එක. එහෙනම් උත්තරේ yes නම් ඒකවල පල්ලෙහාට එනවා. no නම් ඒ කියන්නේ cash flow වල වටිනාකම වැඩි. ඒ කියන්නේ more than කියන එක වැඩි නම් ඒගොල්ලෝ යනවා දකුණු අත පැත්තට. දකුණු අත පැත්තට යන්නේ no කට්ටිය කොහෙටද වැටෙන්නේ ආයේ collective impairment ගොඩට. දැන් අපි මේ cash flow prediction එක හිතන්නකො කරා කියලා customers ලා 100කට ඒ 100න් 90කගෙම උත්තරේ තමයි ඔය no කියන එක. ඒ කියන්නේ ඒගොල්ලෝගේ cash flows හොඳයි outstanding value එකට වඩා. ඒතකොට ඒ 90 වැටෙන්නේ collective impairment කියන ගොඩට. ඉතුරු 10 විතරයි අපි individual significant impairment. එහෙම නැත්නම් තනි ලෙස සැලකිය යුතු ණය සඳහා හානි කරන ලාභ කරන්නේ කොහොමද කරන්නේ? ඒ දෙක අතර ඩිෆරන්ස් එක ගන්නවා. ඒ කියන්නේ cash flow වල වටිනාකම අඩුයි අපේ outstanding value එකට වඩා. එවැනි අවස්ථාවක මේ දෙක අතර වෙනස දැන් මම උදාහරණයක් ගත්තොත් එහෙම outstanding වටිනාකම මිලියන 120ක් තියෙනවා. cash flows වල ගේන්නේ මිලියන 90යි. එතකොට මිලියන 30ක ප්‍රොවිෂන් එකක් කරන්න ඕනේ. ඒගොල්ලෝ වෙනුවෙන් ISL impairment එක කරන්න ඕනේ. නැත්නම් තනි ලෙස හානි කරන ලාභ කැල්කියුලේට් කරලා ඒක බුක් කරන්න ඕනේ. එතන දකුණු අත පැත්තට ගියොත් දැන් මම ආයි ISL එහෙම නැත්නම් තනි ලෙස හානි කරන ලාභ ගොඩට වැටෙන්නේ කවුද කියලා මම ආයෙත් ඔයගොල්ලන්ට සමරයිස් කරලා කියනවා. වැටෙන්නේ මෙන්න මේ කට්ටිය. එකක් තමයි අපේ බැංකුවේ තෝරගත්ත ණය සීමාවට වඩා වැඩි කට්ටිය. ඊළඟට ඒක තමයි පළවෙනි ක්‍රයිටීරියා එක ඒගොල්ලෝ සම්පූර්ණ කරන්න ඕනේ. දෙවෙනි ක්‍රයිටීරියා එක සම්පූර්ණ කරන්න ඕනේ ඒ ගනුදෙනු කරුවන්ට ණය ගෙවීම සම්බන්ධ අපි නිකුත් කරපු ප්‍රශ්නාවලියේ උත්තරවලට ගොඩක් වෙලාවට ගැටලු තියෙනවා කියන උත්තර ලැබුණු කට්ටිය. right? ප්‍රශ්නාවලියේ ගොඩක් වෙලාවට ඒගොල්ලෝගෙන් අපිට ලැබුණු උත්තරේ ණය ගෙවීමේ හැකියාව පිළිබඳ ගැටලු තියෙනවා කියනවා. ඊළඟට තුන්වෙනි කඩයිම තමයි
කෑෂ් ෆ්ලෝ එකක් අපි හදන්න කිව්වම ඒකේ ප්‍රසන්ට් වැලියු එක ගණනය කරාම අනාගතයේ ලැබෙන මුදල් ප්‍රවාහවල අද වටිනාකමට වඩා වැඩි අපේ අවුට්ස්ටෑන්ඩින් amount එක. ඒ කියන්නේ අපේ අවුට්ස්ටෑන්ඩින් amount එක මිලියන 120ක් තියෙනවා. කෑෂ් ෆ්ලෝස් වල අද වටිනාකම මිලියන 90යි තියෙන්නේ. එතකොට අපිට රිකවර් කරගන්න බැරි ප්‍රමාණයක් තියෙනවා. 120යි 90 අතර ඩිෆරන්ස් එක මිලියන 30ක්. ඒගොල්ලොන්ට තමයි අපි තනි ලෙස හානි කරන ලාභ ප්‍රතිපාදන වෙන් කිරීම කරන්නේ. ඊළඟට දකුණු අත පැත්තට ගියොත් එහෙම කලෙක්ටිව් ඉම්පයර්මන්ට්. එහෙම නැත්නම් සමස්ත හානි කරන ලාභ ප්‍රතිපාදන ගොඩට වැටෙනවා ಜಾති කිහිපයකින්. එකක් තමයි මම අර ගත්ත උදාහරණයම 1 මිලියන් කස්ටමර්ස්ලා තියෙනවා නම් තොරගත ණය සීමාව මිලියන 100ට වඩා අඩු කට්ටිය. එතකොට මං කිව්වා ඒකෙදී ආවා අපිට 9,99,000ක්ම ආවා කස්ටමර්ස්ලා. 9,99,000ක්ම ආවා. දෙවනුව වැටෙන්නේ තව කට්ටිය කවුද? තෝරගත්ත ණය සීමාවට වඩා වැඩි හැබැයි ණය ගෙවීමේ හැකියාව පිළිබඳ ගැටලු නොමැති කට්ටිය. තෝරගත්ත ණය සීමාවට වඩා වැඩි හැබැයි ණය ගෙවීමේ හැකියාව පිළිබඳ ගැටලු නැහැ. එවැනි කට්ටිය තමයි දෙවනුව මේ සමස්ත අපහායනයට වැටෙන්නේ. තුන්වෙනි කට්ටිය මොකද්ද? තුන්වෙනි කට්ටිය තමයි තෝරගත්ත ණය සීමාවට වඩා වැඩි ඊට අමතරව ණය ගෙවීමේ හැකියාව පිළිබඳ ගැටලු තිබුණා. හැබැයි අපි ඒගොල්ලෝගේ මුදල් ප්‍රවාහ අපි ඇස්තමේන්තු සකස් කරලා ඒ වගේ අද වටිනාකම සකස් කරාම ඒ අද වටිනාකම වැඩි අපිට ඒ කස්ටමර්ගෙන් අය වෙන්න තියෙන ගානට වඩා අපේ අවුට්ස්ටෑන්ඩින් වැලියු එකට වඩා අපේ මේ මුදල් ප්‍රවාහවල අද වටිනාකම වැඩි. එවැනි කට්ටියත් වැටෙනවා සමස්ත අපහායනය කියන කොටට. මොකද ඒ කැටගරි එකටත් අපිට මේ තනි ලෙස ණය අපහායනය යටතේ වෙන් කිරීමක් කිරීමේ අවශ්‍යතාවයක් නැති නිසා. right? එතකොට සමස්ත අපහායනය කියන ගොඩ යටතේ අපට සිද්ධ වෙනවා මේ විදියට ගණනය කිරීමක් සිද්ධ කරලා ඒක ගණනය කිරීම සිද්ධ කරන්න. ඒකේ කැටගරි විවිධ කණ්ඩායම් වෙනතොර බල්ක් එක ගොඩාක් ගණන්වෙන් කරුව වැටෙන්නේ මෙන්න මේ සමස්ත අපහායනය කියන ගොඩට අර තනි ලෙස ණය අපහායනය යටතේ බොහොම සුළු පිරිසක් තමයි අවසානයේ වෙන් කිරීමට ලක් වෙන්නේ. ගොඩාක් කට්ටිය අවසානයේ අපේ ඉන්න ගණන්වෙන කරුව ඔය 1 මිලියන් වලින් ඇත්තටම පළවෙනි එකේ 9,99,000ක් ආවා, දෙවෙනි එකේ තවත් 900ක් ආවා, තුන්වෙනි එකේ තව 90ක් ආවා. ඒතර ඇත්තටම මේ තනි ලෙස හානි කරන ලාභ වෙන් කිරීම කරේ ගණන්කරුව 10කට නම් 9,99,990ක්ම ගණන්කරුව සමස්ත හානි කරන ලාභ කොටේ තමයි අපිට ගණනය කිරීම කරන්න වෙන්නේ. අපි ඒක බලමු කොහොමද සකස් කරන්න කියලා ඉදිරියට. හැබැයි විභාගෙට ඔයගොල්ලන්ට මේ තනි ලෙස හානි කරන ලාභ ගණනය කිරීමවත් සමස්ත හානි කරන ලාභ ගණනය කිරීමවත් ගණනය කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ විභාගයේ පැත්තෙන්. ඒගොල්ලෝ කියනවා කීයද ප්‍රොවිෂන් එක කියලා ගන්න. ඒ ගැළපීම කරන විදිය තමයි ඔයගොල්ලෝ දැනගන්න මම මේ බෑග්ග්‍රවුන්ඩ් එක විතරයි සකස් කරේ ඔයගොල්ලන්ට ඒ ගැළපීමට අදාළව මොනවාද හානි කරන ලාභ කියන එක ඊට අමතරව පරණ ක්‍රමය නිශ්චිත ප්‍රතිපාදන පොදු ප්‍රතිපාදන කියන පරණ ක්‍රමයත් ඔයගොල්ලන්ට මම ඉගැන්වුවා. right. දැන් අපි ගැළපිල්ලට ආවොත් ගැළපිලි අංක 3 කියන්නේ 2019 12 දිනට හානි කරන එහෙම නැත්නම් අපහායන අලාභ ප්‍රතිපාදනය රුපියල් මිලියන 2200ක. ඒතර ගැළපිල්ල කරද්දී ඔයගොල්ලෝ තනිකරම මතක තියාගන්න ඕනේ අඩමාන ණය ගැළපිල්ල කරපු ආකාරය අපි කොහොමද අඩමාන ණය ගැළපීම කරේ? ඒ විදියටම තමයි හානි කරන අලාභ ගැළපීමත් කරන්න ඕනේ. එහෙම නැත්නම් අපහායන අලාභ ගැළපීමත් කරන්න ඕනේ. ඒතර අපි ශේෂ පිරික්සුමට ගිහිල්ලා බලනවා අවුරුද්ද මුල හානි කරන අලාභ වෙන් කිරීමක් තියෙනවද කියලා. බලන්න ශේෂ පිරික්සුමට ගිහිල්ලා තියෙනවා වෙන් කිරීමක් 1600යි 1600යි. අවුරුද්ද අග වෙන් කිරීම කීයද කියලා බලනවා. ගානේ කියනවා ඒක ගැළපිල්ලකින් 2200යි කියලා. ඒ අනුව මදිපාඩුවක් තියෙනවා 600ක. දැන් මේක තමයි ගැළපිල්ල දීලා තියෙන්නේ. ඔයගොල්ලන්ට කියන්නේ නෑ අවුරුද්දාක හානි කරන ලාභ ගණනය කරන්න කියලා. ඒක හරි මේ කම්බසම් ඒ කියන්නේ බොහොම සංකීර්ණ කැල්කියුලේෂන් එකක්. ඒක ලේසි නෑ. right? එතකොට ඔයගොල්ලෝ බ්‍රාන්චස් වල ඔයගොල්ලොන්ට ඉන්නවනම් ওই තනි ලෙස මැටීරියල් කස්ටමර්ස්ලා ඉන්නවනම් ඉන්ඩිවිජුවල් සිග්නිෆිකන්ට් කස්ටමර්ස්ලා ඉන්නවනම් එවැනි බ්‍රාන්චස් වල වැඩ කරන කට්ටිය දන්නවා
එහෙම නැත්නම් ඔයගොල්ලෝ කෝපරේට් ක්‍රෙඩිට් වගේ මේ රිලේෂන්ෂිප් මැනේජර් කෙනෙක් කියලා දේ වැඩ කරනවා නම් නැත්නම් ඒ වගේ මැනේජර් කෙනෙක් නම් එවැනි කට්ටියක් දන්නවා ඔය ඉම්පයර්මන්ට් ප්‍රොසෙස් එක හැන්ඩල් වෙන විදිය. right? ඊට අමතරව කලෙක්ටිව් ඉම්පයර්මන්ට් නැත්නම් සමස්ත ණය හානි කරන ලාභ අපායනය ගණනය කිරීම කරන්නේ ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එක තමයි සාමාන්‍යයෙන් ආයතනයක. ඒ ගණනය කිරීම පිළිබඳව ඔයගොල්ලන්ට වොරි වෙන දෙයක් නැහැ. නමුත් ප්‍රොසෙස් එක පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ. අපි ගත්තොත් එහෙම දැන් මේ ගැළපිල්ලට අනුව අවුරුද්ද මුල 1600යි මිලියන අවුරුද්ද අග මිලියන 2200යි. එතකොට ඒ අනුව හානි කරන ලාභ වෙන් කිරීම මිලියන 600ක් සිද්ධ කරන්න ඕනේ. මිලියන 600ක් සිද්ධ කරන්න ඕනේ. තව වැඩිපුර වෙන් කරන්න ඕනේ. හරියට අඩමානනය ඌණ වෙන් කිරීම වගේ. right? තව මිලියන 600ක් අපි වෙන් කරන්න. අපි බලමු කොහොමද වෙන් කරන්න කියලා. අපේ ආදායම් ප්‍රකාශයට යනවා. ආදායම් ප්‍රකාශයේ ඕකටම ඩෙඩිකේට් වෙච්ච තැනක් තියෙනවා. ඒකයි මම කිව්වේ මේක කටපාඩමින් රූල් කරගන්න ඕනේ කියලා. අපි මේක කටපාඩමින් රූල් කරගත්තොත් විතරයි අපිට මේ දේ කරන්න පුළුවන්. එතන මේකේ කියනවා මිලියන 600ක් කියන එක අපි අඩු කරන්න ඕනේ. ඒකට වෙන් වෙච්චම තැනක් තියෙනවා හානි කරන එහෙම නැත්නම් අපායන අලාභ වෙන් කිරීම කියලා. 600ක් අඩු කරන්න ඕනේ. රතු පාටින් පෙන්නලා තියෙන එක තමයි. ඊට අමතරව දැන් අපේ අඩමානය වෙන් කිරීම ඔයගොල්ලන්ට මතක නම් ඌණ වෙන් කිරීම අද වෙන් කිරීම අපි ආදායම් ප්‍රකාශයට ගෙනිච්චා වර්ෂයේ අග වෙන් කිරීම. දැන් මේකට අනුව වර්ෂයේ අග වෙන් කිරීම 2200යි. ඒක අපි අඩමානය වෙන් කිරීම නම් මොකද කරේ? ණය ගැතියන්ගෙන් අඩු කරලා පෙන්නවා. ඒ විදිහට මෙන්න මේ 2200 අපේ ණය ගැතිය වෙනුවට මෙතන තියෙන්නේ මොනවද? ණය සහ අතිකාරම්. ණය සහ අතිකාරම් වලින් අඩු කරලා පෙන්වන්න ඕනේ. ඉතින් අපි හදන බැලන්ස් ෂීට් එකේ ණය සහ අතිකාරම් කියලා තියෙනවා 99100ක් 99100ක් ක්‍රමක්ෂයේ පිරිවැය මත ණය සහ අතිකාරම් කියලා. ඔන්න ඔය 99100න් අඩු කරන්න ඕනේ 2200ක්. එතකොට උත්තරේ එනවා 96900ක්. ඒක දාන්න ඕනේ ටිකක් මැද්දට වෙන්න. උඩින්මත් නෙමේ යටින්මත් නෙමේ මැද්දට වෙන්න. මම ඔයගොල්ලන්ට පේනවා මම දාලා තියෙන්නේ මැද්දට වෙන්න. මුළු වත්කම් ගොඩේ අපිට පිටුවක්ම තියෙනවා. ඒ පිටුවේ මැද්දට වෙන්න වගේ තමයි දාන්න ඕනේ. ද්‍රවශීලතාවය වැඩිම වත්කමක් නෙමෙයි ණයසාතිකාරම් කියලා කියන්නේ. ඒක නිසා උඩින් ඉර තියන්නත් ඕනේ. ඒක ද්‍රවශීලතාවය අඩුම වත්කමකුත් නෙමෙයි. කින්ද යටින් අපි දැනටමත් දාලා තියෙනවා දේපල පිරියත උපකරණ. ඒකට උඩින් දාන්න ඕනේ. තව චුට්ටක් උඩින් දාන්න ඕනේ. පරි පිටුවක් තියෙන නිසා ඔයගොල්ලන්ට කැමති විදියට ඒකේ කැමති තැනක් තෝරගන්න පුළුවන්. කැමති තැන කියලා කියන්නේ මැද්දේ. right? අඩමානනය වෙන් කිරීම ණයගැතියන්ගෙන් අඩු කළා වගේ ණය සහ අතිකාරම් වලින් අපි මේ හානි කරන අලාභ ප්‍රතිපාදන අඩු කරලා පෙන්නනවා 96000. right. අපි යනවා ගැළපිලි අංක 4ට. ගැළපිලි අංක 4ට බලමු ගැළපිලි අංක 4 මොකක්ද කියන්නේ කියලා. ගැළපිලි අංක 4 කියන්නේ 1988 බැංකු පනතේ වගන්ති අංක 20ට අනුව ව්‍යවස්ථාපිත සංචිත අරමුදලට මාරු කිරීම කරන්න කියලා. බැංකු පනත 88 බැංකු පනතේ වෙනමම සංචිත අරමුදලක් මේන්ටේන් කරන්න ඕනේ බැංකුවකට මුදල් යොදවලා තියෙන කොටස් හිමියෝ ආරක්ෂා කරන්න. බැංකුවකට මුදල් යොදවලා තියෙන කොටස් හිමියෝ ආරක්ෂා කරන්න වෙනමම අපි දාන්න ඕනේ ප්‍රොවිෂන් එකක්. right? වෙනම ප්‍රොවිෂන් එකක් දාලා අපි ඒක වාර්තා කරලා තියන්න ඕනේ. වෙනමම සංචිතයකට මේ මුදල් ටික යොදවලා තියෙන්න ඕනේ. ඒතර මේ බැංකු පනතේ අපි සෙක්ෂන් එක ගත්තොත් මාගාව සිංහල එකේ ට්‍රාන්ස්ලේෂන් එක තිබ්බේ නැහැ. ඒ නිසා මම ඉංග්‍රීසි එක මෙතන දාලා තියෙන්නේ. බොහොම ලේසි කියවලා තේරුම් ගන්න පුළුවන්. මේකට අනුව මේකේ කියනවා සෑම මානසික බැංකුවක්ම සංචිතයක් මේන්ටේන් කරන්න ඕනේ. ඒගොල්ලන්ගේ ප්‍රොෆිට් ආෆ්ටර් ටැක්ස් එකකින් යම් ප්‍රමාණයක් වැය කරලා හැම අවුරුද්දකටම සැරයක්ම කොහොමද ඒක වෙන් කරන්න ඕනේ කියලා වෙලා මේක කියලා තියෙනවා. ඒ කැටගරිස් දෙකක් දීලා තියෙනවා. සමහර බැංකු වලට සිද්ධ වෙයි 5% ගානේ මාරු කරන්න ප්‍රොෆිට් ආෆ්ටර් ටැක්ස් එකකින් නැත්නම් බදුපසු ලාභයෙන්. සමහර බැංකු වලට
දෙක ගානේ මාරු කිරීම කරන්න කියලා. ඒතර 100% කියන එක තෝරගන්න එක මේකේ කියලා තියෙනවා කොහොම 100% කියන එක තෝරගන්නේ අපේ ඉස්සෙල්ලම ගන්න කියලා කියනවා ප්‍රකාශිත ප්‍රාග්ධනය. මේක නම් කියන්නේ ප්‍රාග්ධනය කියලා 88 හින්දා ඒ කාලේ ප්‍රකාශිත ප්‍රාග්ධනය කියලා concept එකක් නැහැ. මොකද 2007න් පස්සේ තමයි ප්‍රකාශිත ප්‍රාග්ධනය කියන එක ආවි concept එක. එතකොට ඉස්සෙල්ලාම අපි ප්‍රකාශිත ප්‍රාග්ධනය ගන්න ඕනේ. ප්‍රකාශිත ප්‍රාග්ධනයේ අගය සංසන්දනය කරන්න වෙනවා අපේ මෙන්න මේ ව්‍යවස්ථාපිත සංචිත අරමුදලේ තියෙන ශේෂයත් එක්ක. එතකොට නිකන් හරි ව්‍යවස්ථා ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් 50% අරගෙන ව්‍යවස්ථාපිත සංචිතයෙන් ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් 50% අරගෙන එන අගය නිකන් හරි ව්‍යවස්ථාපිත සංචිතයේ තියෙන ගානට වඩා අඩු නම් right ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් 50%ක අගය ව්‍යවස්ථාපිත සංචිතයේ දැනට තියෙන අගයට වඩා අඩු නම් අපි 105 ගානේ වෙන් කරන්න ඕනේ බදුපසු ලාභයෙන්. නිකන් හරි අනිත් පැත්ත නම් ඒ කියන්නේ ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් 50%ක් ගත්තාම ව්‍යවස්ථාපිත සංචිතයට වඩා වැඩි නම් අනිත් පැත්ත ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් ගන්න 50% අගයට වඩා ඒක හිතන්නකො 100යි කියලා ව්‍යවස්ථාපිත සංචිත 120ක් තියෙනවා. එතකොට එහෙම සිටුේෂන් එකක් නම් right පළවෙනි සිටුේෂන් එක නෙවෙයි දෙවෙනි සිටුේෂන් එක නම් අපි 100ට 2 ගානේ මාරු කරන්න ඕනේ කවද වෙනකන්ද? ව්‍යවස්ථාපිත සංචිතයේ අරමුදලේ ශේෂය සමාන වෙනකන් ප්‍රකාශිත ප්‍රාග්ධනයේ ශේෂයට. right අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා. මම ඒකත් උතන හදලා දීලා තියෙනවා. දැනට ප්‍රකාශිත ප්‍රාග්ධනයේ ශේෂය තියෙනවා 2200ක්. ව්‍යවස්ථාපිත සංචිත අරමුදලේ ශේෂය තියෙනවා 450ක්. ඔය දෙකම ශේෂ පිරික්සමින් ගන්න පුළුවන්. right ප්‍රකාශිත ප්‍රාග්ධනයේ 2200යි ව්‍යවස්ථාපිත සංචිතය 450යි. right ඒතර ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් 50% කියන්නේ 1100යි. ව්‍යවස්ථාපිත සංචිත අරමුදලේ තියෙනවා 450ක්. ඒතර ප්‍රකාශිත ප්‍රාග්ධනයේ ශේෂයට වඩා අඩුයි ව්‍යවස්ථාපිත සංචිතයේ තියෙන ශේෂය. ඒතර කලින් ෆෝමියුලා එකට අනුව එහෙනම් අපි 105ක් මාරු කරන්න ඕනේ බදුපසු ලාභයෙන්. අපි ඉස්සෙල්ලා ඔක හදලා තියාගන්න ඕනේ බදුපසු ලාභයෙන් 105ක් මාරු කරන්න ඕනේ. හේතුව තමයි ප්‍රකාශිත ප්‍රාග්ධනයේ 150 කියන අගේ වැඩි ව්‍යවස්ථාපිත සංචිතයේ දැනට තියෙන අගයට වඩා. ඒ අනුව 105ක් මාරු කරන්න ඕනේ අපේ සංචිතයට ව්‍යවස්ථාපිත සංචිත අරමුදල 105ක් මාරු කරන්න ඕනේ. ඒත් තාම අපි අපේ බදුපසු ලාභය හොයලා නැති නිසා ඔය 105 කියන අගේ දන්නේ නැහැ. ඒක නිසා අපිට මේ ගැළපීම පොඩක් හෝල් කරගෙන ඉන්න වෙනවා. හැබැයි අපි දන්නවා අනිවාර්යයෙන්ම 105ක් ව්‍යවස්ථාපිත සංචිත අරමුදලට මාරු කරන්න ඕනේ බදුපසු ලාභයෙන්. right right අපි ගැළපිල්ල පස්සේ කරමු. දැනට අපි මතක තියාගමු එහෙම එකක් තියෙනවා කියලා. ඊළඟට කියනවා ඊළඟට කියනවා පොදු සංචිතයට මිලියන 1500 මාරු කරන්න කියලා. පොදු සංචිතයට මිලියන 1500 මාරු කරන්න කියලා. ඒක හරි සරල දෙයක් තියෙන්නේ. හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයට යන්න ගිහිල්ලා සංචිත වලට මාරු කිරීම කියලා අපි අලුතෙන් රෝ එකක් දානවා. ඒකේ පොදු සංචිතයට එනවා 1500ක්. රඳවාගත් ලාභයෙන් 1500ක් අඩු වෙනවා. පොදු සංචිතයට 1500ක් එනවා. රඳවාගත් ලාභයෙන් 1500ක් අඩු වෙනවා. මෙතන මතක තියාගන්න තව අපිට යම් ප්‍රමාණයක් දාන්න වෙයි මේ සංචිත වලට මාරු කිරීම කියන රෝ එකේ යටතේම රඳවාගත් ලාභයෙන් තව ප්‍රමාණයක් අඩු කරලි වෙලා අපිට දාන්න පුළුවන්. මොකද එකම ලයින් එකේම අපි ඒක ලියන්න ඕනේ හින්දා නැත්නම් අපිට ඔක කෑලි දෙකක් යටතේ ලියන්න පුළුවන්. පොදු සංචිතයට මාරු කිරීම කියලා 1500 මේ ලිව්වේ පොදු සංචිතයට මාරු කිරීම කියලා. මම හැබැයි දාලා තියෙන වචනේ තියෙන එතන තියෙන සෙන්ටෙන්ස් එකේ තියෙන සංචිත වලට මාරු කිරීම කියලා. කලින් ගැලපීමේ අර ව්‍යවස්ථාපිත සංචිතයට මාරු කිරීම අපි කරේ නැහැ. මොකද තාම වදුපසු ලාභය දන්නේ නැති නිසා. ඒතර ඒක ආපුවම මෙතන පොඩ්ඩක් වෙනස් වෙයි. ඔය 1500 රඳවාගත් ලාභයෙන් අඩු වෙච්ච ගානේ 1500 නෙමේ. තව පොඩි ගාණක් වැඩි වෙයි. ඒ ගැලපිල්ලත් අපි කරොත් එහෙම.
ගැළපිලි අංක 6 කියන්නේ මූල්‍ය සේවාවන් මත එකතු කළාගේ මත බදු තියෙනවලු මිලියන 200ක්. ඊට අමතරව ආදායම් බදු 400ක් තියෙනවලු මිලියන. ඒතර ඒක හරීම ලේසි. ඒතර මේවා තාම අපි ගෙවලා නැහැ. අපේ වගකීමක් වෙනවා. ගෙවලා නැති නිසා ඒවා දාන්න තැන් වෙන වෙනම තියෙනවා. ආදායම් ප්‍රකාශයට යන්න ආදායම් ප්‍රකාශයේ වෙනමම ලයින්ස් දෙකක් ඒකට ඩෙඩිකේට් කරලා තිනවා. මූල්‍ය සේවාවන් මත එකතු කළාගේ මත බදු කියලා ඔයගොල්ලන්ට පේන රතු පාටින් පේනවා 200ක් තියෙනවා අඩු කිරීම. ඊළඟට ආදායම් බදු කියලා 400ක් තියෙනවා. 200යි 400යි දෙකම. මේ දෙක අඩු වෙන්න ඕනේ ආදායම් ප්‍රකාශයෙන්. මේ දෙකම තාම අපි ගෙවලා නැති නිසා මේ 200යි 600යි තාම ගෙවලා නැති නිසා අපි ඒක වගකීමක් හැටියට පෙන්වන්න ඕනේ. වගකීමක් හැටියට පෙන්වන්න ඕනේ ගෙවිය යුතු බදු යටතේ වගකීමක් හැටියට පෙන්වන්න ඕනේ ඒක. ඒතර වර්තන බදු වගකීම් කියලා ශේෂ පිරික්සුමේ තියෙනවා 1300ක්. වර්තන බදු වගකීම් කියලා ශේෂ පිරික්සුමේ තියෙනවා 1300ක්. 1300ට මේ 600 එකතු වෙන්න ඕනේ. එතකොට 1900ක් වර්තන බදු වගකීම් කියලා අපි පෙන්වන්න ඕනේ. වර්තන බදු වගකීම් කියලා පෙන්වන්න ඕනේ. ඒතර වගකීම් යටතේ ටිකක් යටින්ම වගේ දාන්න. වගකීම් යටතේ මොකද ඒවා මේ අවසානයේට තමයි හිමිගම් ලබන්නේ. මුලින්ම වගකීම් යටතේ අපිට තැන්පතු වගේ දේවල් ලියන්න ඉඩ තියන්න ඕනේ. right. එතකොට ඒකත් එක්ක ගැළපිලි අපේ ඔක්කොම ටික ඉවර වෙනවා. ගැළපිලි අංක කීයද? ගැළපිලි අංක 6ක් ඉවර වෙනවා. right. ඊළඟට අපිට තියෙන්නේ ශේෂ පිරික්සුමේ දැනට අපි ගත්තේ නැති අයිටම් තියෙනවා නම් ඒ ටික අරගෙන දාන්න. ශේෂ පිරික්සුමට ගිහිල්ලා ශේෂ පිරික්සුමේ අපි ගැළපිලි වලට භාජනය කරගත්තේ නැති අයිටම් තියෙනවා නම් ඒව අරගෙන අපිට දාන්න වෙනවා. ඔයගොල්ලෝ යන ශේෂ පිරික්සුමේ බලන්න ගත්තේ නැති අයිටම මම මුලින්ම ගන්නවා ආදායම් ප්‍රකාශයට යන ශේෂ පිරික්සුමේ ගත්තේ නැති අයිටම. ආදායම් ප්‍රකාශයට ලියවෙන්න ඕනේ. හැබැයි ගැළපිලි වලට භාජනය වෙච්ච නැති ශේෂ පිරික්සුමින් ගන්න පුළුවන් අයිටම. ඒව තමයි මේ ඔය රතු පාටින් දාලා තියෙන්නේ. ශේෂ පිරික්සුමට අපි ගත්තොත් එහෙම පොලි ආදායම අපිට ගන්න පුළුවන්. ඒවා අපි කිසිම ගැළපිල්ලකට අපි යොදාගත්තේ නැහැ. ඒක අරගෙන ඉවෙලා ආදායම් ප්‍රකාශයේ ලියන්න වෙනම තැනකුත් තියෙනවා. රතු පාටින් මම දාලා තියෙන්නේ ටික ගැළපිල්ලකින් ආපු නැති ඒවා. පොලි ආදායම 14600 මිලියන. ඊට පොලි වියදම 9750යි. ඒක අඩු කිරීමක් හැටියට. ගාස්තු හා කොමිස් ආදායම් 900යි. ගාස්තු හා කොමිස් වියදම 300යි. ඊළඟට අනෙකුත් ආදායම් යටතේ ශුද්ධ වෙළඳ ලාභ 310යි. මූල්‍යවත්කම් වලින් ප්‍රාග්ධන ලාභ 90යි. ශුද්ධ අනෙකුත් මෙහෙයුම් ආදායම් 200යි. හානි කරන ලාභ ගැළපීමකින් ආව එක. ඒකයි මම කළු පාටින් එක දාලා තියෙන්නේ. ඊට අමතරව සේවක වියදම් 2900ක් තියෙනවා. ඒක ගැළපිල්ලකින් ආපු එකක් නෙමෙයි. ශේෂ පිරික්සුමින් ගත්ත එකක්. ඊළඟ ෂය වීම ක්‍රමක්ෂය වියදම් ගැළපිල්ලකින් අපි දාපු 400 තියෙන්නේ. ඒක කළු පාටින් තියෙන්නේ. ඊළඟට අනෙකුත් මෙහෙයුම් වියදම් 850යි. අනෙකුත් මෙහෙයුම් වියදම් 850යි. ගැළපිලි වලින් ආපු නැති ශේෂ පිරික්සුමින් ආදායම් ප්‍රකාශයට එන අයිටම තමයි අපි දාලා තියෙන්නේ. අර අන්තිමට තියෙන 200යි 400යි ගැළපිල්ලකින් ආවේ බදු වර්ග දෙක. ඒතර ශේෂ පිරික්සුමින් ඉස්සෙල්ලාම ආදායම් ප්‍රකාශයට ගැළපිලි වලට භාජනයේ නොවිච්ච අයිටම තමයි අපි මේ අරගෙන තියෙන්නේ. ඒ වගේම අපි යනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට. ගැළපිලි වලින් අපි ගත්ත නැති හැබැයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ සටහන් වෙන්න ඕනේ ශේෂ පිරික්සුමේ ඉතිරි වෙලා තියෙන අයිටම. ශේෂ පිරික්සුමේ ඉතිරි වෙලා තියෙන අයිටමේ අපි බලමු මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ඉස්සෙල්ලා වත්කම් පැත්ත. වත්කම් වලට ගියාම වත්කම් වල තියෙන මම මේ රතු පාටින් දාලා තියෙන ඒවා මුදල් සහ මුදල් වලට සමාන දෑ කියලා තියෙනවා 3000ක්.
ශ්‍රී ලංකා මහ බැංකුව සමග ඇති ශේෂයන් කියලා තියෙනවා 7000ක්. බැංකු සමග ස්ථාපනය කිරීම කියලා 3750ක් තියෙනවා. ওই ಜಾති තුනම තියෙනවා. මුදල් සහ මුදල් වලට සමාන දෑ ශ්‍රී ලංකා මහ බැංකුව සමග ඇති ශේෂයන් බැංකු සමග ස්ථාපනය කිරීම කියලා. ওই ಜಾති තුනම තියෙනවා. රතු පාටින් දාලා තියෙන්නේ වත්කම් පැත්තට එන්න ඕනේ අයිටම් ටික. ඒ විදිහටම අපිට පුළුවන් වගකීම් පැත්තට එන්න ඕන අයිටම් ටිකත් අපි බලලා ගන්න පුළුවන් ශේෂ පිරික්සුමෙන් ගැළපිලි වලට සම්බන්ධ වෙච්ච නැති වගකීම් පැත්තට තියෙනවා තැන්පත් කරුවන්ට ගෙවිය යුතු ඒ කියන්නේ තැන්පතු කියන එක 105යි 300යි මෙතන වැරදිලා මම දාලා තියෙන වර්තන බදු වගකීම අපි අරගත්ත දැනටම අරගෙන තියෙනවා ඒක 1900 වෙන්න ඕනේ එතන ගානත් වැරදි වර්තන බදු වගකීම් කියන එක එන්න මේ වර්තන බදු වගකීම අපි දැනටම අරගෙන තියෙන මෙතන ෆිගර් එක වැරදි ඒක 1900 වෙන්න ඕනේ වර්තන බදු වගකීම් ඊළඟට විලම්භීත බදු වගකීම් සහ අනෙකුත් බදු වගකීම් විලම්භීත බදු වගකීම් 300යි අනෙකුත් බදු වගකීම් අනෙකුත් වගකීම් 200යි ඊළඟට අපි දැන් ගාන තුලනය කරන්න යන්නේ. ගාන තුලනය කරන්න යන්නේ. කොහොමද ගාන තුලනය කරන්න ඕනේ? අපි ගාන ඉස්සෙල්ලම තුලනය කරන්නේ ආදායම් ප්‍රකාශය. ගාන ඉස්සෙල්ලම තුලනය කරන්නේ ආදායම් ප්‍රකාශය. හොඳට මතක තියාගන්න අපිට එක ගැළපිල්ලක් තිබ්බ අර ව්‍යවස්ථාපිත සංචිතරම් වලට මාරු කිරීම කියන ගැළපීම මේක අපි ඉවර කරේ නැහැ. මොකද එතනදී අපි දන්නේ නැහැ බදුපසු ලාභය කීයද කියන. ඒකයි අපි ඉවර කරේ නැත්තේ. right. ආදායම් ප්‍රකාශයට ගියාම ආදායම් ප්‍රකාශයේ බලන්න ශේෂ කරන්න. රතු පාටින් දාලා තියෙන්නේ මම ශේෂ වෙන අයිටම. සුද්ධ පොලී ආදායම. පොලී ආදායම 14600යි. පොලී වියදම 9750යි. යනෝ සුද්ධ පොලී ආදායම කීයද? 4850යි. ඒ වගේ ගාස්තුව කොමිස් ආදායම 900යි. ගාස්තුව කොමිස් වියදම 300යි. යනුව ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම 600යි. ඊළඟ රතු පාට අයිටම් එක තියෙන්නේ මුළු මෙහෙයුම් ආදායම. එතකොට ඒකේ එන විදිහ හොඳට බලා ගන්න. මුළු මෙහෙයුම් ආදායම සමානයි ශුද්ධ පොලී ආදායම. ඒ කියන්නේ මෙන්න මේ 4850. ඊළඟට ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම. ඒ කියන්නේ 600. ඊට අමතරව මෙන්න මේ අයිටම 3 මොකක්ද අයිටම තුන? ශුද්ධ වෙළඳ ආදායම මූල්‍ය වත්කම් වලින් ප්‍රාග්ධන ලාභ ඊළඟට ශුද්ධ අනෙකුත් මෙහෙයුම් ආදායම. ඒතර 6050 එන්නේ 4850 plus 600 plus 310 plus 90 plus 200. ඒතර 6050ට අපි කියනවා මුළු මෙහෙයුම් ආදායම කියලා. මුළු මෙහෙයුම් ආදායමෙන් හානි කරන ලාභ අඩු කරාම 600 එන උත්තරයට කියනවා 5450 මොකද්ද? ශුද්ධ මෙහෙයුම් ආදායම. ශුද්ධ මෙහෙයුම් ආදායම. ඒකෙන් අඩු කරනවා මෙහෙයුම් වියදම්. මේක හෙඩින් එකක් විතරයි. මෙහෙයුම් වියදම් යටතේ ಜಾති තුනක් තිබ්බා. සේවක වියදම්, ඡේ වීම හා ක්‍රමක්ෂය වියදම්, අනෙකුත් මෙහෙයුම්. මේ තුනේම එකතුව මුළු මෙහෙයුම් වියදම කියලා 4150යි. එතකොට ශුද්ධ මෙහෙයුම් ආදායමෙන් 4150 අඩු කරන්න. එතකොට ලැබෙන උත්තරයට අපි කියනවා මූල්‍ය සේවාවන් මත බදු වලට පෙර ලාභය කියලා. මූල්‍ය සේවාවන් මත බදු වලට පෙර ලාභය යනුව 5450න් 4150 අඩු වුණාම 1300යි. ඒකෙන් ඊළඟට බදු අඩු කරන්න පුළුවන් මූල්‍ය සේවාවන් මත එකතු කළාගේ මත බදු 200ක් already අපි ලියලා තිනවා. 1300න් 200ක් ගියම 1100යි. ඒක තමයි ආදායම් බදු වලට පෙර ලාභය. ඒකෙන් 400ක් අඩු වෙනවා ආදායම් බදු. ඒ අනුව වර්ෂයේ ලාභය 700යි. වර්ෂයේ ලාභය 700යි. මේක තමන්ම හදන්න ඕනේ ගන්න. තමන්ම මේක හැදුවේ නැත්තම් ඔයගොල්ලන්ට කවදාවත් ගාන හදන්න බෑ විභාගෙට. දැන් ඔයගොල්ලන්ට මම දැන් මේ අපේ ඔන්ලයින් ක්‍රමයේ යටතේ තවත් ගොඩක් පහසු වෙලා තියෙනවා. දැන් මට පේන්නේ නැහැ ඔයගොල්ලෝ ගෙවල් වල ගණන් හදනවද නැද්ද කියලා.
උත්තරේ ඔක්කොම ටික තියෙන නිසා ඔයගොල්ලන්ට කිසිම ගැටලුවක් නැහැ මේවා මේව කරගන්න. ඒකින්ද ඔයගොල්ලෝ මේ පහසුව බලන්න එපා. Taman ගණන් හදලා උත්තරේ දිහා බලන්න. මට කොතනද වැරදුනේ කියන එක ඊට පස්සේ හොයාගන්න පුළුවන්. ආදායම් ප්‍රකාශය අපි තුලනය කරන්නේ ওই විදිහට. right. ආදායම් ප්‍රකාශය තුලනය කරාට පස්සේ අපි යනවා ඊළඟට වෙනත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය තුලනය කරන්න. ඊළඟට අනිකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය. ඊළඟට ඒක තමයි තුලනය කරන්න ඕනේ. ඒක පටන් ගන්න මෙන්න මේ ආදායම් ප්‍රකාශයේ අන්තිම උත්තරේ. මොකද ආදායම් ප්‍රකාශයේ අන්තිම උත්තරේ වර්ෂයේ ලාභය 700. ඒත් අපි බලමු වර්ෂයේ ලාභය 700න් පටන් ගන්නේ කොහොමද කියලා. මේ තියෙන වෙනත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය අනිකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය පටන් ගන්නවා රතු පාටින් දාලා තිනවා වර්ෂයේ ලාභය කියලා 700යි. ඒතර එකම එක විස්තරාත්මක අයිතමේ තිබේ. ඒ කියන්නේ සින්නක්කර දෙබර ප්‍රත්‍යය ගන්න ලාභය. ඒතර 700ට 400 එකතු කරාම 1100ක් එනවා. 1100ක් එනවා. 1100ක් එනවා. එතකොට ඔය 1100 අපි වෙනම තැනකට ගෙනියන්නේ නැහැ. 400 දැනටමත් අපි හිමිකම් වෙනස් වීම ප්‍රකාශයට ගෙනිහිල්ලා තියෙන්නේ. හැබැයි 700 ගෙනිහිල්ලා නැහැ. ඒක රඳවාගත් ලාභ වලට ගෙනියන්න ඕනේ. එතකොට අපි ඉවර කරා ආදායම් ප්‍රකාශය, අපි ඉවර කරා වෙනත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය. ඊළඟට යනවා හිමිකම් වෙනස් වීම ප්‍රකාශය. මොකද ඒකේ ගැළපිලි දෙකක් කරන්න තියෙනවා. එකක් තමයි වර්ෂයේ ලාභය ගෙනියන එක. ඊළඟට වර්ෂයේ ලාභය මත ව්‍යවස්ථාපිත සංචිත අරමුදලට මාරු කරන්නත් තියෙනවා. හිමිකම් වෙනස් වීම ප්‍රකාශය. ඒත් බලන්න මම මේ රතු පාටින් දාලා තියෙන්නේ සහ නිල් පාටින් දාලා තියෙන්නේ මේ ගැළපීම් දෙක. මම මුලින්ම දානවා වර්ෂයේ ලාභය, සුද්ධ ලාභය රතු පාටින්. 700 දාලා තිනවා රඳවාගත් ලාභය කියන කොලම් එකට. ඒ වගේම මුළු කොටස් හිමියන්ගේ අයිතියත් 700කින් වැඩි වෙනවා. ඊළඟට ඔන්න ඔය 700න් අපි තීරණය කරා ඔයාලට මතක නම් ගැළපිල්ලෙන් 100ට 5ක් මාරු කරන්න ඕනේ කියලා. ඔයාලට මතක නම් මේ ගැළපීම් ගත ගැළපීම්. අන්තිම ගැළපිල්ලට ඉස්සෙල් එක. ඉතින් හතරවෙනි ගැළපීම මේකේ 100ට 5ක් මාරු කරන්න ඕනේ බදු පසු ලාභයෙන් හේතුව අපේ ව්‍යවස්ථාපිත සංචිත අරමුදලේ ශේෂය අඩුයි ප්‍රකාශිත ප්‍රාග්ධනයට වඩා. ප්‍රකාශිත ප්‍රාග්ධනයේ 150ට වඩා. එනු 150 මාරු කරන්න ඕනේ. ඒ ගැළපිල්ල අපි කරන්නේ නැතුව නවත්ත ගත්තේ අපි දන්නේ නැහැ බදුපසු ලාභය ඒ වෙලාවේ කීයද කියලා. දැන් ඔන්න අපි දන්නවා බදුපසු ලාභය කීයද කියලා. අපි දැන් දැම්ම බදුපසු ලාභය මිලියන 700යි කියලා රඳවාගත් ලාභයට. එතකොට මිලියන 700න් 105ක් කියලා කියන්නේ 10ක් කියන්නේ 70යි 105ක් කියන්නේ 35ක්. 35ක් ව්‍යවස්ථාපිත සංචිත අරමුදලට මාරු වෙනවා. අර සංචිත වලට මාරු කිරීම කියන ලයින් එකේම දාන්න ඕනේ 35. පොදු සංචිතයට 1500 යනවා අර මං කිව්වා වෙනස් වෙනවා කියලා. රඳවාගත් ලාභයට තිබ්බ ගන්න කලින් තිබ්බ 1500 දැන් ඒකේ 1535 වෙනවා. ඒකේ කොනේම තීරුවට උත්තරේ බිඳුවයි හේතුව සංචිතයකින් සංචිතයකට මාරු කිරීමක් නෙවෙයි. ඒ අනුව අපේ කොටස් හිමියන්ගේ අරමුදලේ වෙනසක් වීමක් වෙන්නේ නැහැ. ඊළඟට හිමිකම් වෙනස් වීම ප්‍රකාශය බැලන්ස් කරන්න පුළුවන්. ප්‍රකාශිත ප්‍රාග්ධනයේ ආරම්භයේ 2200යි අවසානයේ 2200යි. ප්‍රත්‍යයගන සංචිතයේ ආරම්භයේ 200යි වර්ෂය තුල ප්‍රත්‍යයගන ලාභයක් ආව 400ක් ඒ අනුව 600යි. ව්‍යවස්ථාපිත සංචිත අරමුදල ආරම්භයේ 450යි වර්ෂය තුල මාරු කරා 105ක් අපේ බදුපසු ලාභයෙන් 35ක් ඒ අනුව 485යි අවසානයේ. පොදු සංචිතයේ ආරම්භයේ 2600යි වර්ෂය තුල 1500ක්ම මාරු වුණා. ඒ අනුව අවසානයේ 4100යි. රඳවාගත් ලාභ ආරම්භයේ 3250යි සංචිත වලට අපි එකකින් මාරු කරා 1535ක්ම වර්ෂයේ ලාභයේ 700යි. ඒ අනුව අවසාන ශේෂය අඩු වෙලා තියෙන ආරම්භක ශේෂයට වඩා 2415යි. අවසාන මුළු එකතුව මුළු කොටස් හිමියන්ගේ එකතුව 8700 ඉඳලා 9800ට වැඩි වෙලා තියෙනවා. right. දැන් මේ හිමිකම් වෙනස් වීම ප්‍රකාශයේ තිබ්බ අවසාන ප්‍රාග්ධන ශේෂයයි සංචිතවල ශේෂයයි අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට ගෙනියන්න ඕනේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට ගෙනහිලා තමයි අපි ගාන බැලන්ස් කරන්න ඕනේ. අපි ඉස්සෙල්ලාම ගෙනියනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට
අපි මූලදත්ත ප්‍රකාශයේ මුලට ගත්තොත් එහෙම මුලින්ම තියෙන වත්කම් පැත්ත අපි බැලන්ස් කරලෙමු. වත්කම් පැත්තේ තියෙන වත්කම් ಜಾති 5යි මේ ගානට අනුව. ඒතර වත්කම් පැත්තේ එකතුව 117යි 500ක් එනවා. 117යි 500යි වලට පේනවා වත්කම් අපි පෙන්නලා තියෙන්නේ ද්‍රවශීලතාවයේ අනුව. දැන් අපි වත්කම් වලට එක පිටුවක් රූල් කරාට වත්කම් ಜಾති 5ක් ආවා කියන කිසිම ගැටලුවක් නැහැ. ඔයගොල්ලන්ට ඉතුරු වෙලා තියෙන ඉරිවලට ඉරක් ගහලා වෙලා එකතු ගන්න 117යි 500. ඒකට හුරු වෙන්න. මොකද මේ පටන් ගත්ත ගාන නිසා තමයි මම පොඩි ගානක් ගත්තේ. right? ඊළඟට වගකීම් වලට ගියාම වගකීම් සහ හිමිකම් වලට ගියාම වගකීම් පැත්තට ගියාම වගකීම් වල එකතුව එනවා 107යි 700ක්. වගකීම් ಜಾති හතරක් තියෙනවා 107යි 700යි. ඊළඟට ස්කන්ධය වලට ගියාම ස්කන්ධය යටතේ ප්‍රකාශිත ප්‍රාග්ධනය 2200යි. ඊවස්ථාපිත සංචිත අරමුදල 485යි. පොදු සංචිතය 4100යි. අඳවාගත් ලාභ 2450යි 15යි. තත්ත්වයන් සංචිතය 600යි. ඒ අනුව සංචිතවලයි මුළු ස්කන්ධය එකතු වෙනවා 9800ක්. 9800ට 107යි 700 එකතු කරාම 117යි 500 කලින් තිබ්බ වත්කම් වල අගයට සමානයි. වත්කම් වල අගයේ තිබ්බෙත් 117යි 500යි. ඒ අනුව වගකීම් සහ ස්කන්ධයේ එකතුවත් 117යි 500යි. 117යි 500. right. ඒත් ඔය තමයි අපි හදපු පළවෙනි ගාන බැංකුවකට අදාළව මම ඔයගොල්ලෝගෙන් ඉල්ලීමක් කරනවා. අපි දැන් ලබන සතියේ තව ගානක් හදනවා. ඒ ගානේදී මේට අමතරව තව ගැළපීම් කිහිපයක් එනවා. Tamanට තව පොඩ්ඩක් ඔලුවට දාගන්න අවශ්‍ය වෙන දේවල් කිහිපයක් තියෙනවා. ඒක නිසා ඒකත් ඔලුවේ තියාගෙනම ලබන සතියේ එන ගානට සූදානමක් හැටියට මේ හදපු ගාන නැවත ඔයගොල්ලෝ තනියෙන් හදන්න. ඒ හදන සැරේට තමයි ඔයගොල්ලන්ට ගැටලු මතුවෙන්නේ. ඊට පස්සේ මේ උත්තර දිහා බලන්න. ඒතකොට ඒකත් එක්ක සංසන්දනය කරද්දී උත්තර දිහා බලන්න බලන්න Tamanට කොහෙද වැරදුනේ, Tamanට මේ ගාන හදාගන්න පුළුවන්ද බැයිද කියලා. right. ඒකත් එක්ක මම අද පන්තිය නතර කරනවා. ඔයගොල්ලන්ට එහෙනම් සුබ දවසක්.